හරි අයබෝන අපි පටන් ගමු. අපි මේ ගිය සතියේ සාකච්ඡා කරමින් හිටියේ ගිය සතියේ අපි අවසන් කරේ පරිමාණුකූල ඵල සහ මහා පරිමාණ පිරිමැසුම්. මෙන්න මේ දෙක තමයි සාකච්ඡා කරමින් හිටියේ. මහා පරිමාණ පිරිමැසුම් ගැන. අපි ගිය සතියේ මේක කතා කරලා ඉවර කරා. කතා කරලා අපි කිව්වා මොකද කිව්වේ පරිමාණුකූල ඵල ගැන කතා කරා පරිමාණුකූල පිරිමැසුම් ගැන කතා කරා අර කොළපාර ටියුට් එකේ 11 වෙනි පිටුවේ බලන්න පරිමාණුකූල පිරිමැසුම් 11 වෙනි පිටුවේ 9 වෙනි පිටුවේ කතා කරා පරිමාණුකූල ඵල ගැන පරිමාණුකූල ඵල ගැන මේ ටියුට් එකේ අංක 11 උඩම කතා කළා පරිමාණුකූල පිරිමැසුම්. පරිමාණුකූල පිරිමැසුම් බලා ගන්න. පරිමාණුකූල පිරිමැසුම් මෙතන කතා කරා. මට කවුරු හරි කියන්න. අපි 11 වෙනි පිටුවේ මේ ප්‍රශ්නෙට උත්තර ලිව්වා නේද? ඔව් සර්. එළියේ ඉවරයිනේ නේද? හොඳයි. හරි හරි. ඉඳුරංග මට කියන්නකෝ පරිමාණුකූල ඵල සහ පරිමාණුකූල පිරිමැසුම් අතර වෙනස. පරිමාණුකූල ඵලයක් කියන්නේ දිගු කාලයේ ආයතනයක සියලු යෙදුම් වෙනස් කරනකොට ඒ නිෂ්පාදනය වෙනස් වෙන ස්වරූපය. ඔව් සර්. ඒක පෙන්වන්නේ මොනවාගේද? මුදල් වගේද ද්‍රව්‍යාත්මක වගේද? ද්‍රව්‍යාත්මක වගේ. ද්‍රව්‍යාත්මක වෙනස් වීම. ඒකේ ස්වරූප කීයක් තියෙද පුතේ? 3යි. මොනවද? වැඩෙන පරිමාණුකූල ඵල, අඩුවන පරිමාණුකූල ඵල, ස්ථාවර පරිමාණුකූල ඵල. ඔව් අඩුවන මේ මහා පරිමාණ පරිමැසුම කිව්වේ මොනවද? ඔව් දිගු කාලයේ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ප්‍රසාරණය කරනකොට ආයතනයේ ඒකක පිරිවැය පහළ යාම. ඒක මොනවාගේයක්ද? මූල්‍යයක්. මුදල් වගේයක්. දිනුක ඉන්නවනේ කියන්නකෝ බලන්න මේ දෙක අතර වෙනස. පරිමාණුකූල ඵල කියන්නේ දිගු කාලයේදී නිෂ්පාදනාධනයක සියලු යෙදුම් වෙනස් කරනකොට මුළු නිෂ්පාදනය වෙනස් වන ආකාරය ඒ ස්වරූප 3යි. වැඩෙන පරිමාණුකූල ඵල, අඩුවන පරිමාණුකූල ඵල, ස්ථාවර පරිමාණුකූල ඵල. ඔව්. ඒකෙන් පෙන්වන්නේ ඒකෙන් පෙන්වන්නේ ද්‍රව්‍යමය වගයක්. ඔව්. පරිමාණුකූල පිරිමැසුම් කියන්නේ දිගු කාලයේ ආයතනයක නිෂ්පාදනය ප්‍රසාරණය කරන විට ඒ ආයතනයේ ඒකක පිරිවැය ක්‍රමයෙන් පහත බැසීම. ඔව්. ඒක මූල්‍යමය වගයක්. right good. දැන් ගෑල්ලාමෙන් කියලා පිරිවැය දෙන්නෙක්ම කිව්වා. භාග්‍යය ඉන්නව නේද? භාග්‍යය කියන උත්තරේ මම ගෙවාට ගෑල්ලාමෙන් කියන්න කියලා කියන්නේ. එහෙම බෑනේ හොඳ නෑනේ. නේද? හරි. පිරිවැය දැන් දෙන්නෙක් කිව්වා. කියන බාන පුතේ. භාග්‍යය කියන බාන්න. නැත්නම් වෙන කවුරු භාග්‍යය කියනකෝ. පරමාණුකූල ඵල කියන්නේ දිගු කාලයේ ආයතනයක සියලු යෙදුම් වෙනස් කරන විට මේ මුළු නිෂ්පාදනය වෙනස් වන ආකාරය ඒක ස්වරූප 3යි. වැඩෙන පරමාණුකූල ඵල, අඩුවන පරමාණුකූල ඵල, ස්ථාවර පරමාණුකූල ඵල. ඔව්. ඒකෙන් පෙන්නන්නේ මේ ද්‍රව්‍යාත්මක වෙනස් වීම. හරි. පරමාණුකූල පිරිමැස්ම කියන්නේ මේ දිගු කාලීනව ආයතනයක නිෂ්පාදනය ප්‍රසාරණය වන කොට මොනවද? ඒකක පිරිවැය. ඒක මේ මූල්‍යමයක් ගන්න. මූල්‍යයක්. ඔව් හරි හරි. මෙමය මට වගේ දැන් මම අවුරුදු 20 හරි පුතේ හරි. මම 20 ගාන උගන්නලා ඒ වගේ තව කෙනෙකුට කතා කරන්න බෑ. දැන් මගේ හිතේ දේව තියෙනවා. කියාගැනීම ප්‍රශ්න එහෙම තියෙනවා. එහෙනම් කවුරුත් මේ ඉදිරිපත් කිරීම මේ අදාළ වෙන්නේ අවශ්‍ය කරුණු කී මම දන්නවා පුළුවන් කියලා. හරි? බොහෝ විට ගෑ ළමයින් මම පොඩ අහනවාඩු අර ඒගොල්ලෝ පාටිනවා මට බැරිද කියලා. නෑ මේ ඉදිරිපත් දැන් හොඳටම ගුවා. එයා හොඳටම ගුවා. සුපිරියර්ම ගුවා. සමහර ගෑ ළමයි අර ඉදිරිපත් කරද්දී බය වෙලා මේ සමහර විට මට හිතෙනවා ගැටලුවක් වෙයි කියලා මම ගොඩක් අහනවා අඩු ඈ. හරි පැතින් තියනකො දැන් තුන්දෙනෙක්ම ගුවන සුපිරියර්ම ගුවන අනික කරා පුළුවන් ඒක.
මෙවර ඔන්න මම දෙන පේපර් වල අවසාන සතිය මේ සතියෙන් ඉවරයි. මොන සතියද? ලබන බ්‍රහස්පතින්දා ඉවරයි. පේපර් කරලා ඊට පස්සේ දැන් ලියන්න ලෑස්ති වෙන්න ඕන කට්ටිය. මම දැන් කරනවා කියලා ගොඩ හොඳටම ඉවර කරානේ. දැන් ඊට පස්සේ තව 10ක් වගේ ඉතුරුනේ. බට ගාලා අපි ඒක ඉවරයක් කරගන්න පුළුවන් ඈ. අපි ඉදාන ඉවර කරනවා. රයිට්. මේක ඉවරයිනේ. දැන් මම ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්නේ. දැන් පුළුවන් ඔබ දැක්කා බොහොම දරුවෝ හොඳටම කිව්වා. ඔහම කියන්න පුළුවන් කියන්නේ හොඳටම පුළුවන්. හරි? ඉදිරියේ පන්ති පටන් ගත්තත් මේ අර බැසිල් රාජපක්ෂලා මේ අර ඉස්කෝලේ ගුරු බතවන්න ගන්න බොරුවට කියන පන්ති පටන් ගන්නවා නම් මනම් කියලා. සෞඛ්‍ය නිර්දේශ අනුව පන්ති පටන් ගන්නේ බැසිල් රාජපක්ෂලා වලින් දෙන්නේ නෙමෙයිනේ. නේද? ඒතර සෞඛ්‍ය නිර්දේශ අනුවයි පටන් ගන්නනේ. එතකොට පුතේ අපි පන්ති පටන් ගත්තා අපේ පන්තිය මම ඔන්ලයින් එකේ යනවා මගේ පන්තිය මම දිගටම මම ඒක කරනවා. මේ අවශ්‍ය උපකරණ වෙනස් කරමින් ඉස්සරහට යනවා. ඉස්සර දැන් ඇත්තටම මට සිග්නල් අවුල් තිබුණා දැන් එහෙම කිසිම අවුලක් නැහැ. ඒ වගේ දේ යනවා. එතකොට මේ කවුරුත් හිතන්න එපා ඒකෝන් ක්ලාස් එක ඔන්ලයින් එකේ හැමෝම යනවා. මම මේ අවසානයේ දෙමෝපිය රැස්වීමකුත් තියෙනවා ඔන්ලයින් එකෙන්. කතා කළා මේ පන්ති බලන් දෙසැම්බර් තමයි පටන් ගන්න වෙන්නේ අපට. එතකොට එහෙම කරනවා. හරි ඊට පස්සේ බලමු අපි හින්දා ඔන්ලයින් එකට යම් කිසික් බයලත් මේ ලෑස්ති නම් එකට ඉන්න. පන්ති එන කට්ටිය එන්න. මේ ඉදිරියේ තව මාස කලින් එකක් මම කිව්වේ. ටියුට් එකේ වනවා දැන් පුතේ මේ ගිය ගමන මාර ප්‍රශ්නයක් වුණා මේ සමහර විට පාඩම් පටන් ගන්න පොඩක් පරක් වුණා අපිට ටියුට් පහ වෙලා ඉවලා. එහෙනම් මම දැන් තව සති දෙකෙන් අදයි ඊගව සතියේ මේ ටියුට් එකේ ඉවරයි. ගොඩක් අභ්‍යාස තියෙන්නේ. ඉතින් මේ සතියේ ඉඳන්ම ටියුට් එකේ වනවා මම ඔබට ගෲප් එකට දාන්නම් ඇඩ්‍රස් එක දාන්න කියලා. ඒතකොට දාන්න ඈ. මේ තව එකක් කවුරු හරි මේ මම හැමදාම කියන්න බෑනේ. මුදල් ප්‍රශ්න මත ටියුට් නොගෙන ඉන්නවනම් ඒක මට පොඩක් දන්නවන්න ඈ. ඉතින් ඊට වඩා මට කරන්න බෑ නේද? මම කතා කරනවා ඊට මොනව කරන්නද නේද? ඔව් ඉතින් හරි එකක් කියන්න ඈ. දැන් එහෙම දෙයක් වුණා 2022 21 ළමයෙක් මට දැනුවත් කරා. සර් අන්න ආරය ගන්න නැහැ කියලා. ඉතින් මම එයා ළමයාට ඒ වෙලාවේ කිව්වේ පුතේ සංගීත දාන 10ක් දෙනවට වඩා පිනක් ඒක කියන්න කියලා. නේද? හරි. නේද? යාළුවෙකුට උදව්වක් කරන එක. හරි. අපි අපේ මාතෘකාවට යන්න. ඔන්න පුතේ දැන් තමයි පිරිවැයට ආවේ. නිෂ්පාදන පිරිවැය. හරි දැන් මම බැලුවේ ගිය සතියේ කරපු ටික අමාරුයි සම්මත සංකල්පයක් ඔබට පුළුවන්ද කියලා. මට තව පොඩි ගැටලුවක් තියෙනවා. මට ඩක් ගාලා කවුරු හරි කතා කරලා කියන්න. පිටුවංග 10 තියෙන 2008 ප්‍රශ්නේ ඉරි ගෙහුවද අපි? ඉරි ගෙහුවා වගේ මතකයි මට. නෑ සර් ඒක කරේ නෑ. ඒක කරේ නැද්ද? ඉරි ගහන්න පුතේ ඉරි ගහන්න. මම ඒක 2000 පිටුවංග 10 තියෙන 2008 ප්‍රශ්නේ ඉරි ගහලා ඉන්නේ කරන්නේ. උත්තර දාන්න. උත්තරේ අංක කීයද පුතා? අංක 4 නේද? දිගු කාල සාමාන්‍ය පිරිවේ පහළ වැටීමට හේතු වේ. දිගු කාලීන සාමාන්‍ය පිරිවේ පහළ වැටීමට හේතු වේ. මේක උත්තරේ අංක 4. අංක 4. එතන පුතා මේ ප්‍රශ්න තුනම කරලා ඉවරයි ඈ. දැන් පාඩමත් එක්ක ප්‍රශ්න උත්තර චරණ යන්නේ. හරි. බානකට ඊගාව එක ආයතනයක පිරිවැය. ආයතනයක පිරිවැය. අපි පිරිවැය එක එක විදිහට වර්ග කරනවා. පිරිවැය එක එක විදිහට වර්ග කරනවා. කාලය අනුව පිරිවැය වර්ග කරනවා. ආයතනයට සම්පත් ලබා ගන්න ආකාරය අනුව වර්ග කරනවා. මේ එතන විවිධ විදිහට පිරිවැය වර්ග කරනවා. ඒ එක වර්ගීකරණයක් තමයි අද මම කතා කරන්නේ. කිසියම් ආයතනයක් තමන්ගේ ව්‍යාපාරය පවත්වාන යන්න අදාළ ව්‍යාපාරයට සම්පත් ලබා ගන්නා මූලාශ්‍ර පදනම් කරගෙන ගන්නේ කොහෙන්ද කියන එක අනුව පිරිවැය කොටස් දෙකක් තියෙනවා. ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ ආර්ථික පිරිවැය. ආර්ථික විද්‍යාවේදී කතා කරන පිරිවැයට කියන්නේ ආර්ථික පිරිවැය කියලා. මේ ආර්ථික පිරිවැය තුල කරුණු දෙකක් තියෙනවා. ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය කියලා. ආර්ථික පිරිවැය තුල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඍජු පිරිවැය ධන වක්‍ර මේ හොඳට අහින්න පුතේ. හරි ලේසි මේ ටික.
මේ පාඩම දැන් අර වගේ ඉස්සලා ටික අල්ලගත්තේ ඔබට මේව මොනවද? හොතර අහින්න. දැන් අද කට්ටිය පොඩක් අඩුයි මං හිතන්නේ කරන්ට් ප්‍රශ්න තියෙනවා කට්ටියට නේ. එහෙම ඒවා තියෙනවා. උදේ 2021 ළමයි හිටපු ගාම ලොස්ට් වුණා. අයින් වුණා ගොඩක්. බලනකොට කරන්ට් එක ගිහිල්ලා කියලා. ඒක තියෙන පැතින් තියන්නකෝ. දැන් මම කියන්න ආපු දේ නැවතත් අහගන්න. ආර්ථික විද්‍යාවේ කතා කරන පිරිවැය දරුවනේ ආර්ථික පිරිවැය. නැත්නම් ආවස්තික පිරිවැය. ආර්ථික පිරිවැය සමානයි ආවස්තික පිරිවැය. පස්සේ අපි බලමු නේද කොහොම සමාන වෙන්නේ කියලා. ආර්ථික පිරිවැය තුල කොටස් දෙකක් තියෙනවා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. මොකද මේ ඍජු පිරිවැය කියන්නේ? කිසියම් නිෂ්පාදන ආයතනයක් තමන්ගේ නිෂ්පාදනය සඳහා බාහිරින් ලබාගත් සම්පත් වෙනුවෙන් බාහිරින් ලබාගත්තේ ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය, තාක්ෂණය, ණය මොනවට හරි කරන ලද ගෙවීම හෝ ගෙවන්න පොරොන්දු වෙලා තියෙන මුදල තමයි ඍජු පිරිවැය කියන්නේ. ඍජු පිරිවැය කියන්නේ ලංකාවේ ප්‍රධාන හාල් නිෂ්පාදකයෙක් අරලිය සිරිසේන මහත්තයා. එතුමා තමන්ගේ අරලිය වී කර්මාන්ත ශාලාව හාල් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනකොට පිටින් වී ටික ගන්න දරපු වියදම පිටින් අපි කියමුකෝ ගත්තේ ඒ හාල් කපවත්වා ගන්න එක එක රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. අන්න ඒවට දරන වියදම, ඒ කවර වලට දරන වියදම, ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ කරන ශ්‍රමිකයන්ට දරන වියදම, ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ විදුලියට, ජලයට, දුරකථන සේවාවලට, ප්‍රවාහන සේවාවලට දරන වියදම, බාහිරින් ලොරිය අරන් තියනවා නම් වී ප්‍රවාහනය කරන්න, හාල් ප්‍රවාහනය කරන්න, ඒ ලොරි වලට කරන වියදම ඉතින් බැංකුවල ණය අරන් නැතිව ඇති. ණය ගත්තනම් ඒ ණය වලට කරන පොලී ගෙවීම, ඒ සකල විදි බාහිර වියදම් තමයි ඍජු පිරිවැය කියන්නේ. නේද? ඍජු පිරිවැය කියන්නේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හිමි එතුමා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හිමි තමන්ගේ ඇඟලුම් කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන්න ගත්තේ ශ්‍රමිකයන්ට වැඩුප් ගෙවන්න පිටරටින් හරි මෙහෙන් හරි ගත්තේ රෙදි වලට නූල් වලට බොත්තම් වලට විදුලියට දුරකථන සේවාවලට මුදල් ගෙවන්න ප්‍රවාහන සේවාවලට මුදල් ගෙවන්න බාහිරින් ලෝන් එකක් අරන් තියෙනවා නම් ඒ ලෝන් එකට පොඩි ගෙවන ඒවා ණය වාරිකේ ගෙවන ඒවා රජයට බදු ගෙවන ඒවා නේද නගර සභාවට වරිපනම් බදු ගෙවන ඒවා සියලු සකල විදි වියදම් තමයි මේ ඍජු පිරිවැය කියන්නේ. එහෙනම් ඍජු පිරිවැය කියන්නේ බාහිරින් ලබාගත් සම්පත් වෙනුවෙන් කරන සියලුම ගෙවීම ඍජු පිරිවැය වෙනවා. යම් පුතේ ටියුට් එකට. පුතා බලන්න පිටුවංග 12ට යන්න. පිටුවංග 12ට යන්න. නිෂ්පාදන පිරිවැය. ඕකේ මම ඔබෙන් බලාපොරොත්තු මෙන්න මේ වචන දෙක විතර ඍජු පිරිවැය දර වක්‍ර පිරිවැය. නිෂ්පාදන ක්‍රියාවලියේ කැප කරන සියලු ආර්ථික සම්පත් වල ආවස්තික පිරිවැය. නමෙදනම් නිෂ්පාදන කිසියම් නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදන ක්‍රියාවලියේ කැප කරන සියලු සම්පත් වල මූල වටනාකම නිෂ්පාදන පිරිවැය වෙනවා. මිනිසා ආර්ථික විද්‍යාව තුළ නිෂ්පාදන ක්‍රියාවලියේ කැප කරන ලබන සියලු ආර්ථික සම්පත් වල ආවස්තික පිරිවැය නිෂ්පාදන පිරිවැය ලෙසින් වඩාත් පරිපූර්ණ අර්ථකින් කියන්න පුළුවන්. ආවස්තික පිරිවැය වර්ග දෙකක් තියෙනවා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. වෙන මොකුත් ඕනේ නැහැ. මේක මතක තියාගන්න. බාන ඍජු පිරිවැය කියන එක. මූල්‍ය පිරිවැය කියන වචනේත් දැම්ම එපා. වැදගත් වෙන ඍජු පිරිවැය. ඒ අනවර්ථ නාම එකක්වත් බලන්න එපා. ඒව වලට ගත්තාම පැටලෙනවා අපට. ඍජු පිරිවැය කියන්නේ මොකද්ද? ඉක්මන කියව ගන්න. ඍජු පිරිවැය කියව ගන්න. නිෂ්පාදන ආයතනයක් ස්වකීය නිෂ්පාදනය සඳහා බාහිරින් ලබාගත් නිෂ්පාදන අමුද්‍රව්‍ය නිෂ්පාදන ආධාරක යනාදී සඳහා කරන ලබන ගෙවීම. ඔය ගෙවන බලාපොරොත්තු වෙන පොරොන්දු වන මුදලයි. බාහිරින් ලබාගත් අමුද්‍රව්‍ය ශ්‍රමික වැඩ ප්‍රාක්ෂණ සේවා ගෙවන ලද ණය පොලි තියෙනවා. එක එක නම් කියන ඒවා තල දාන්න. ඔය මත තියාගන්න කිව්වොත් අවශ්‍ය තැනට යන්න බෑ. එහෙනම් ඔබ මෙන්න මෙච්චර දැනගන්න ඕනේ.
ඍජු පිරිවැය කියන්නේ බාහිරින් ලබාගත් සම්පත් වලින් කරන ගෙවීම. බාහිරින් ලබාගත් සම්පත් වලින් කරන ගෙවීම තමයි ඍජු පිරිවැය කියන්නේ. ඒක පැහැදිලි වෙන්න ලොකු දෙයක් නෙමෙයිනේ. වක්‍ර පිරිවැය මෙන්න මේක විතරයි අද දවස් උගන්වන්නේ. මේක කොටස් හතරක් තියෙනවා. ඒක විතර උගන්වන්නේ. හොඳට අහගන්න. මේක උගන්වන්න දෙයක් තිබුණේ නෑනේ. වක්‍ර පිරිවැය කියන්නේ සලකා බලන ව්‍යාපාරය සඳහා ව්‍යාපාර හිමියා භාවිතා කරන තමන්ගේ සම්පත් වෙනුවෙන් ස්වකීය සම්පත් වෙනුවෙන් ආරෝපණය කරන අගයට කියනවා වක්‍ර පිරිවැය කියලා. කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී සලකා බලන ව්‍යාපාරය සඳහා ව්‍යාපාර හිමියාගේ සම්පත් භාවිතා කිරීම වෙනුවෙන් ආරෝපණය කරන පිරිවැයට කියනවා වක්‍ර පිරිවැය කියලා. දැන් මේ හිතන්න මම ගත්ත ලංකාවේ මහා පරිමාණ නිෂ්පාදකේ මම ඒ නම කියන්නත් අකමැති නමුත් කියනවා. මොකද ඩඩ්ලි සිරිසේන නේද? එයා කරන්නේ මහා සාපරාධී ක්‍රියා. මොකද හේතුව හාල් මිලට එහෙම බලපෑම් කරන්න බෑ. වෙන රටකේ මෙයා හිටියනම් එයා දැඩි දනුවම් හම්බ වෙන රජයේ නීතිය යනවා. පැතිකින් තියමුකෝ අපේ මාතෘකාවට ගියාම. ඇත්තටම අරලිය හාල් නිෂ්පාදනාගාරේ කර්මාන්ත ශාලාවේ අපේ වචනින් කියන්නේ හාල් මෝලේ ඒ තියෙන ගොඩනැගිලි ටික එතුමාගේ. බොහොමයක් වාහන එතුමාගේ. ඒ තියෙන යන්ත්‍ර ටික එතුමාගේ. එතුමා කිව්වේ කවුද කියලා දන්නවනේ නේද? එතුමාගේ. නේද? එතකොට පුතේ මේ හිතන්න අරලිය කර්මාන්ත ශාලාවට අවශ්‍ය වීහෝ හාල් ප්‍රවාහනය කරන්න බාහිරින් ලොරියක් ගත්තනම් ඒ ලොරියට බදු කුලියක් ගෙවනවා. ඒක ඍජු පිරිවැය. අරලිය වී කර්මාන්ත ශාලා වී මෝල පවත්වාගෙන යන්න අවශ්‍ය. වී ගබඩා කරලා තියන්න. කාගෙන් හරි ගොඩනැගිල්ලක් අයියාගේ මෛත්‍රීපාල තිරදෙන මහත්තයාගෙන් ගොඩනැගිල්ලක් කුලියට ගත්තා නම් ඒ වෙනුවෙන් මාසික බදු කුලියක් ගෙවන්න වෙනවා. ඒක ඍජු පිරිවැය. හැබැයි වී ටික පවත්වාගෙන යන්නේ ඩඩ්ලි මහත්තයාට අයිති වී මෝලෙම නම් ඩඩ්ලි මහත්තයාට අයිති වී ගබඩාවකම නම් බාහිර මුදලක් ගෙවනවද? නෑනේ. මේ වී හා හාල් ප්‍රවාහනය කරන්නේ එතුමාට අයිති ලොරියක නම් බාහිර මුදලක් ගෙවනවද? නෑනේ. මේ වී කර්මාන්ත ශාලාවේ පවත්වාගෙන යන්නේ පරිපාලනය කරන්නේ වෙන කාගෙන් හරි ගත්තේ ගොඩනැගිල්ලක නම් ඒ වෙනුවෙන් බදු කුලියක් ගෙවන්න ඕනේ. නමුත් පවත්වන්නේ යාගෙම ගොඩනැගිල්ලක. බදු කුලියක් ගෙවනවද? නෑනේ. නේද? ගෙවන්නේ නෑ. එහෙනම් ඕනෑම ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න තමන්ගේ සම්පත් භාවිතා කරනවා. නේද? ඒ තමන්ගේ සම්පත් භාවිතා කරනකොට ඒ වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් මුදලක් පිරිවැයට එකතු කරන්න ඕනේ. නැත්නම් සැබෑ පිරිවැය තාක්ෂේරු වෙන්නේ නැහැ. සැබෑ පිරිවැය තාක්ෂේරු වෙන්නේ නැහැ. ඒ තමන්ගේ සම්පත් වෙනුවෙන් ආරෝපණය කරන ආගයට කියනවා වක්‍ර පිරිවැය කියලා. අපේ ශ්‍රී සුමන අධිපතිතුමා සුසිල් හිඳුරංගල ගුරුතුමා මේ පැත්ත බලා තියෙන අති දක්ෂතම ගණිත ගුරුතුමා. දක්ෂතම ගණන් ගුරුවරයෙක් දැන් උගන්වන්නේ නැහැ එතුමා නේද? අයා ශ්‍රී සුමන ආයතනය හැදුවා. මම ශ්‍රී සුමනට 2002 අවුරුද්දේ එනකොට 2002 අවුරුද්දේ එනකොට ඔබ ඉපිරිවත් නැද්ද කොහෙද? මම එනකොට ශ්‍රී සුමන තිබුණේ තනි තට්ටුවේ ඩකරන් හෝල් හෙවිල්ලපු හෝල් එක. හැබැයි ශ්‍රී සුමනේ තියෙන සුසිල්සර්ගේ පන්තිය ළමයි 300 මගේ ඇහැට මම දැකලා තියෙන ඉන්නවා. 306 ඉන්නවා සර්ගේ පන්තිය. පහළ තිබුණ එකම හෝල් එකක්. දිගට ළමයි ඉන්නවා සර්ගේ පන්තිය. මම ගන්න දක්ෂතම ගණන් ගුරුවරයෙක් කියලා. එතකොට ඒ වෙලාවට සයන්ස් පන්ති තියෙනවා. පවත්වන්න ඉඩ නැහැ. මිල්ටන් සර් කරන්නේ මිල්ටන් රණතුංග සර් කරේ. ඒත් අද්විතීය ගුරුවරයෙක්. මේ එතුමා සයන්ස් පන්ති කරේ. සුසිල්සර්ගේ පන්තිය වගේම එතුමාගේ පන්තියෙත් ළමයි ඉන්නවා. දාන්න හෝල් තිබුණේ නැහැ. සර් වෙන තැන් වලින් හෝල් කුලියට අරන් තිබුණා. වෙන බාහිර තැන් වලින් අරන් තිබුණා. අන්න සුසීසර්ගේ ගණන් පන්තිය කරන්නේ යාගෙම ගොඩනැගිල්ලේ. ඒ වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවුවේ නෑ. හැබැයි සුසීසර්ගේ ආයතනයේ සයන්ස් පන්තිය කරන්නේ වෙන ගොඩනැගිල්ලක. ඒ ගොඩනැගිල්ල වෙනුවෙන් මුදලක් ගෙවනවා. ඒ බාහිර ගොඩනැගිල්ල වෙනුවෙන් ගෙවන මුදල ඍජු පිරිවැය. තමන්ගේ ගොඩනැගිල්ල වෙනුවෙන් මුදලක් වෙන් කරන්නේ නෑ, වියදම් කරන්නේ නෑ.
වියදම් කරන්නේ නැහැ කියලා බෑ. ඒක මුදලක් එක්කහුව කරන්න ඕනේ. ඒ ආරෝපණය කරනගේ තමා වක්‍ර පිරිවැය කියන්නේ. දැන් අපි ටියුෂන් පන්තියක් ගමු. අපි අපේම පන්තිය ගමු. මොකද කියන්නේ? අපේ පන්තියේදී උදාහරණයක් කිව්වේ. ශ්‍රීසුමන ආයතනයේ මාසෙක ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්න. ගුරු වැටුප් ගෙවන්න. ලක්ෂ 50ක් ගියා කියන්න. ලක්ෂ 50ක් ගියා. අනෙක් සේවකයන්ගේ සුනේත්‍රාගේ මුදිතගේ අනුරගේ වැටුප් ගෙවන්න. එයින කට්ටියගේ අතු ගානාගේ වැටුප් ගෙවන්න ඔක්කොම ලක්ෂ 10ක් ගියා කියන්න. ඊගාර ශ්‍රීසුමනේ විදුලි බිල වතුර ජල බිල දුරකථන ඒ වගේ ගාස්තු අනෙකුත් වියදම් ගියා කියන්න. ලක්ෂ 2ක් ශ්‍රීසුමනේ ඉඩකඩ මදින්න බාහිරින් ගොඩනැගිලි අරන් තියෙනවා. බාහිරින් ගත්තේ ගොඩනැගිලි වලට කුලී ගෙව්වා කියන්න ලක්ෂ 3ක්. සමස්ත වියදම මෙතන ලක්ෂ 65යි. මේ වියදම මේ බාහිර කරපු ගෙවීම. එතන හැබැයි ශ්‍රීසුමන ආයතනයේ පවත්වනකොට ප්‍රධානම ගොඩනැගිල්ල ආයතනයට හිමි. ඒ ගොඩනැගිලි මේ බාහිරින් ගත්තේ ගොඩනැගිලි වලට ගෙවු බදු කුලිය මෙතන තියෙනවා. තමන්ගේ ගොඩනැගිලි වෙනුවෙන් කරපු ගෙවීම එකේ තියෙනවද? නැහැ. ශ්‍රීසුමන ආයතනයේ සැබෑ පිරිවැය ලක්ෂ 65යි කිව්වොත් හරියද? නැහැ. ඇයි තමන්ගේ සම්පත් යොදා පාවිච්චි කරලා දෙනවා. සුසීසගේ ඩිස්පුරු ටික, සුසීසගේ ෆෑන් ටික, AC මැෂින් ටික, සුසීසගේ ගොඩනැගිලි ටික, යාගේ භූමිය. මේ සමස්තය වෙනුවෙන් මුදලක් ආරෝපණය කරන්න ඕනේ. ඒක ආරෝපණය නොකළොත් සැබෑ පිරිවැය තක්සේරු වෙන්නේ. ඒ මුදලක් ආරෝපණය කරන ආකාරය සම්පත අනුව වෙනස් වෙනවා. සුසීසගේ ශ්‍රමය වෙනුවෙන් මුදලක් එකතු කරන්න ඕනේ. සුසීසගේ භූමිය වෙනුවෙන් මුදලක් එකතු කරන්න ඕනේ. එයාගේ ප්‍රාග්ධනය වෙනුවෙන් මුදලක් එකතු කරන්න ඕනේ. එයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් මුදලක් එකතු කරන්න ඕනේ. නේද? ඒ මුදලක් එකතු කරන ආකාරය අනුව ආකාරයේ සම්පත අනුව වෙනස් වෙනවා. ප්‍රශ්නයක් දාන්න. ඒ තමයි ලයිට් ප්‍රශ්න තියෙනවා මොනවද ගන්නද? වඩා ඒක තවස් එකට හරි එන නැත්නම් වීඩියෝ එක හරි බලන්න. හරි මම මේ නේද මොනවද කරන්නද? හරි හරි පොඩක් ඉමු කොහමද කට්ට කාගෙන ඉමුකෝ නේද? හරි හරි. මේ බාන කට්ටිය මොකද කිව්වේ කියලා? එතකොට මං කියන්නේ පැහැදිලි ඇති. මොකද කියන්නේ? කිසියම් වක්‍ර පිරිවැය කියන්නේ කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී අදාළ ව්‍යාපාරය සඳහා භාවිතා කරන ස්වකීය සම්පත් වෙනින් ආරෝපණය කරන ආගයට කියනවා වක්‍ර පිරිවැය කියලා. ඒ පිරිවැයක් ආරෝපණය කරන ආකාරයේ සම්පත අනුව සම්පත් වල සතරක් තියෙනනේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා. සම්පත අනුව වෙනස් වෙනවා. කිව ගන්න කට්ටිය එක. වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය මේක මෙන්න මේක කියවන්න ඉස්සල්ලා. මේ පේලි හතර කියව ගන්න. මේ පේලි හතර කියව ගන්න. ඔව් 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 සඳ ඔව් ඔයාගේ ප්‍රශ්නේ හරි එක තමයි මම මේ කියන්නේ. බානකෝ ඉක්මන ඒ පේලි පහ කිය පේලි 6 කියවන්න 1 1 3 4 5 6 පේලි 6 ඉක්මන කියවන්න. ආරෝපිත පිරිවැය වක්‍ර පිරිවැය වක්‍ර පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරන ලබන ආයතන සතු නිෂ්පාදන සම්පත් වල ආවස්තික පිරිවැය. නිෂ්පාදක තමන්ගේ දේපල භාවිතා කිරීම සිදුවේ නම් ඒ වෙනුවෙන් බාහිරට මුදල් ගෙවීමක් ප්‍රායෝගිකව සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දාගන්නා තම දේපල වෙනුවෙන් වටිනාකම මුළු පෙළ එකතු කරන්න ඕනේ. සම්පත අනුව වෙනස් වෙනවා. මෙන්න තියෙනවා පුතේ ශ්‍රමය කොහොමද ගන්න කියලා මේ උදාහරණ එක කියන එක කියව ගන්න කට්ටිය ඉතා වැදගත්. උදාහරණ එක කියන එක කියව ගන්න මම ඔබෙන් අහනවා ඊට පස්සේ. උදාහරණ එක කියන එක බලන්න ඉක්මන බලන්න. පිටු අංක 13 උදාහරණ 1 උදාහරණ එක කියව ගන්න.
හරි. මේ බලන්න කට්ටිය. ශ්‍රමයේ ආරෝපිත පිරිවේ සමානයි ශ්‍රමයේ අවශ්‍යයි. පුතේ දැන් අර ඉස්සෙල්ලා අහනවා වගේ ආයෙයි කියන්න පුළුවන් වෙනවා පුතේ. හොඳට අහගන්න. හොඳට අහගන්න කටි මං කියන එක. නැත්නම් මගෙන් අහගන්න හොඳට ඈ. අද කරන්නක නැත්නම් පුතේ අද 3-5 පන්තිය තියෙනවනේ ඒකට එන්න. 3-5 ටයිම් එකේ පන්තියට එන්න. බැරන වීඩියෝ එක හරි බලන්න. එමනේ කරන්නේ නේද? ඕලංගේ පන්තියට ඉච්චර කියන්න දෙයක් නැහැ වැඩේ කරනවනේ. අපි අර සමාජ සුදු පිරිසක් ඉන්නවා ඉලක්කගතව යන්නේ නැති අය. දැන් මම ඉදිරි සතියේ ඔබට කෝල් කරයි. අපි දිලංකා හරි කවුරු හරි කතා කරයි. මම මේ අපේ ගෲප් එකත් ආයි සුද්ධ කරනවා. මේ සුද්ධ කරනවා කියන්නේ මොකද එහෙම බෑනේ මේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. මේ ඒතකොට ඔබලා කතා කරලා ඇහුවොත් කියන මම පන්ති ඉන්නවා ඉච්චරයි. වෙන මොකුත් ඕනේ නැහැ. ඔබෙන් අහි රසේ තේරෙනවද කියලා මම උත්තර දෙන්න ඉච්චරයි ඈ. පන්ති ගැන විචාරයක් කරනවා ලබන සතියේද කෝල් කරලා අහනවා ඈ. හරි. මේ බලන්නකෝ. දැන් මේ බලන්න. මම ටියුෂන් ක්ලාස් කරන්නේ. මම පූර්ණ කාලීනව මේකට මහන්සි වෙනවා. නේද? උදේ ඉඳන් රැ වෙනකම් උගන්ලා තොරතුරු එකතු කරලා ඔබට උගන්වනවා. මම මගේ මේක ව්‍යාපාරයක් නේ. පැහැදිලි මේක ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් කොම් මේ බය වෙන දෙයක් නෑ ඒක නේ. මේක ව්‍යාපාරයක් බිස්නස් එකක්. මම මේ ව්‍යාපාරය කරන්නේ මට කරන්න පුළුවන් එකම දේ මෙච්චරද? මගේ කාලය, ශ්‍රමය, ධනය, මහන්සිය සියල්ල මේකට වෙන් කරනවා. දැන් මේ පන්තියේ උගන්වන්නෙත් මගේ ගෙදරක කාමරයකනේ. මේ කාමරේ සම්පූර්ණයෙන් පන්තිය සඳහා වෙන් කරලා තියෙන්නේ. ආයේ වෙන කිසිම දෙයක් නෑ මේකේ. පොත්පත් සහ මේ මොකද්ද මේ ඔන්ලයින් එකේ විතරයි. මම වෙන් කරලා තියෙන්නේ. ඒතර මගේ ගොඩනැගිල්ල මම මේකට භාවිතා කරලා තියෙනවා. මගේ ප්‍රාග්ධනයේ කැමරාව, මයික් එක, වෑන් එක, අනම්මන ඔක්කොම ඩෙස්ක්ටොප් එක ඔක්කොම පාවිච්චි කරලා තියෙනවා. නේද? එතකොට මේ මෙතන මගේ ශ්‍රමය මම මේකට භාවිතා කරලා තියෙනවා මගේ පන්ති කරන්න. මගේ ශ්‍රමය භාවිතා කරාම මට කරන්න පුළුවන් එකම දේ මේකද? නෑනේ. මම මෙතනට ආවේ වෙන දෙයක් කැප කරලානේ. මම රාජ්‍ය සේවයේ හිටියේ. කැම්පස් එකෙන් පිට වෙනත් එකම රාජ්‍ය සේවයට මට බෙදෙන්න අවස්ථාව ලැබුණා. මම පන්ති කිරීම වෙනුවෙන් ඒක කැප කරා. පන්ති කිරීම වෙනුවෙන් කැප කරා. අද රාජ්‍ය සේවයේ හිටියානම් අද රාජ්‍ය සේවයට මගේ සමකාලීන යාළුවෝ අද රුපියල් 55000ත් 60000ත් අතර මුදලක් උපයා ගන්නවා. වැඩම වශයෙන් ඒගොල්ලන් ලැබෙනවා. නේද? එහෙනම් මම පන්ති කිරීම වෙනුවෙන් මම කැප කරපු හොඳම අවස්ථාව මේක. හොඳම අවස්ථාව මේක. ශ්‍රමයේ ආරෝපිත පිරිවේ. නේද? මම පන්ති කිරීමල ශ්‍රමයේ කැප කරා. මේක මගේ ව්‍යාපාරය. ඒ වෙනුවෙන් මම මගේ ශ්‍රමයේ කැප කරනවා. මම ශ්‍රමයේ කැප කරද්දී මගේ ටියුට් බෙදා අරනවට සමන්ට මුදලක් ගෙවනවා. මගේ වැටි කළ දෙනවට මම දිලංගට මුදලක් ගෙවනවා. ටියුට් එක ගහල් දෙනවට හෝමාගම හැපි ප්‍රින්ට් එකට මුදලක් ගෙවනවා. ටියුට් එක සෙට් කරලා දෙනවට අපේ අමිල නිරෝෂණ මුදලක් ගෙවනවා. ටියුට් එක කට් කරනවට මේ එක තැනකට මුදලක් ගෙවනවා. නේද? එම බාහිර මුදල් ගෙවනවා. සමහර ඉදිරියේ පේපර් එක බලලා දෙනවට සමහර ළමයි ලව පේපර් එක බලලා දෙනවා බලා ගන්නවා. ඒ වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවනවා. දැන් නමුත් මගේ ශ්‍රමය වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවනවද? නැහැ. මගේ ශ්‍රමය මේකට භාවිතා කිරීම වෙනුවෙන් මුදලක් ආරෝපණය කරන්න ඕනේ. කොහොමද ආරෝපණය කරන්නේ? මගේ ශ්‍රමය පන්ති සඳහා යොදවන්නේ නැතුව විකල්ප කටයුතු වල යොදවන රාජ්‍ය සේවයේ හිටියනම් මට ගන්න පුළුවන් වැඩම කීයද කියලා බලනවා. වැඩම කීයද කියලා බලනවා. වැඩම රුපියල් 60000ක්. එනම් පන්ති කිරීම වෙනුවෙන් මම පිරිවැයක් කියලා සලකලා මගේ ශ්‍රමයකට එකතු කරන රුපියල් 60000ක්. ශ්‍රමයේ ආරෝපිත පිරිවැය සමානයි. ශ්‍රමයේ ආරෝපිත පිරිවැය සමානයි. ශ්‍රමයේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. මම පන්ති කරන හින්දා පන්ති වලට පූර්ණ කාලීනව කැපවීම හින්දා අර රාජ්‍ය සේවය මට කැප කරන්න උනා. නේද? එහෙනම් මම පන්ති කිරීම වෙනුවෙන් මම පන්ති කිරීමට ශ්‍රමය කැප කිරීම වෙනුවෙන් මම ආරෝපණය කරන මුදල මගේ ව්‍යාපාරෙට මම ආරෝපණය කරන රුපියල් 60000ක මුදල. 60000ක මුදල. ඒක තමයි මම අපේ ආයතනයේ පැත්තෙන් ගත්තොත් සීසුමන කියන ආයතනයේ මූලාරම්භයේ සුසිල් හිඳුරංගල ගුරුතුමා. එතුමා මේ පැත්තේ ඉන්න අංක 1 ගණිතම ගුරුතුමා. මොකද ආර්ථික විද්‍යාව උගන්වනකොට ඇතැම් ගණිතමේ ගැටලු වෙනවා. ගණිතමේ ගැටලු වෙනකොට ගොඩක් ගුරුවරු අසරණ වෙනවා. ඒ ගැටලු අහගන්න කෙනෙක් නැහැ. මම සුසිල් සර්ගෙන් යමක් ඇහුවොත් මම අහන්නේ එකයි නම් සර් දෙකක් මට කියා දෙනවා.
එක වෙලාවක අධික අවුරුද්දක් ආර්ථීය ප්‍රශ්නය නෙමෙයි අධික අවුරුද්දක් වෙන අවුරුද්ද අහලා මං අහපු ප්‍රශ්න වගේ දෙගුණයක් මට අහපව කියා දුන්නා. අධික අවුරුද්දක් තෝරගන්න ආකාරය කියලා. සර් ලස්සන කියා දුන්නා ඒක. මේ ඉතින් උදාහරණ වල කිව්වේ වගේ සමහර අය යමක් දෙගුණයක් වෙන ගතන කාලේ මම තමයි සර්ගෙන් ඉගෙන ගත්ත දෙයක් ඒක. මං ඇහුවේ දෙගුණයක් වෙන ගතන කාලේ සර් මට තුන් ගුණයක් වෙන ගතන කාලේ හතර වෙන ගතන කාලේ දෙකම කියා දුන්නා. ඉතින් ඒ වගේ හොඳ දැනුමක් තියෙන පුජ්‍යලේ. අපි ශ්‍රීසුමනේ පන්ති පටන් ගන්නකොට සර්ගේ හෝල් වල ළමයි පිළිලා අවිස්සාවල් නගරේ තුල ළමයි 300ක් හෝල් ක්ලාස් එකේ ඉන්න මං ඇහැර දැකු දෙයක්. හැබැයි අපි ඇවිල්ලා මම රොසාන් සෝමරත්න පිවිදි සානායක සර් අසංග රත්නායක සර් ඇවිල්ලා නේද සනායක සර්ලා ඇවිල්ලා ශ්‍රීසුමනේ ලොකු පිවිදීමක් ආවා. උසස් පෙළ විශාල වශයෙන් වර්ධනය වුණා. එතකොට සුසීල් සර් කරපු වැඩේ උසස් පෙළ පන්ති සංවිධානය කරන්න ඕනේ හින්දා එයා පන්ති කරගෙන නැත කරලා වෙන ගුරුවරයෙකුට බාර දුන්නා ඒක. එයා පන්ති කරන එක නැත කරලා උසස් පෙළ වෙනුවෙන් පූර්ණ කාල වැඩ කරා. ඒගොල්ලන්ගේ පන්ති වෙන සර්ලා මේ වැඩ කටයුතු බලා ගන්න ළමයි ගැන හොයන්න වැඩ ගෙවන්න ප්‍රචාරණය කරන්න ඒ වර්ෂ කාලෙ වෙන් කරා. අද ගුරු වෘත්තියෙන් අයින් වෙලා ශ්‍රීසුමනේ පරිපාලකයා වශයෙන් සම්බන්ධ වෙනවා. සියලු කටයුතු මෙහෙවන්නේ යා. ඇත්තටම දැන් අපි මෙහෙම හිතමුකෝ ගුරුවරයෙක් වෙලාවට ආවද නැද්ද? විනාඩි 5ක් හරි පළක් වුණා නම් කෝල් කරලා බලනවා සර් මොකක් හරි කරදරයක්ද කියලා. පෙළක්කාර සර්ට කෝල් කරලා අහනවා සර් අද උදේ කෑම කාලා දෙන්නේ මොනවාද ගෙනත් තියන්න ඕනේද කියලා. එහෙම බලනවා. ගිහලා හෝල් වලට ගිහලා බලනවා වතුර බෝතල් එහෙම තියෙනවා. එහෙම අනන්ත සර් බලනවා. පුංචිම ගුරුතුන්ගේ බව සර් බලනවා. විනාඩි 5ක් පළක් වුණා කෝල් කරලා බලනවා. ඒ වගේ හරි මහන්සි වෙනවා. දැන් එක වෙලාවකදී අර මම වෙනම කතාවක්. අවිස්සාවේල්ල ඉඳලා රුවන් ඒ දවස්වල 2003 දී අවිස්සාවේ ඉඳලා රුවන්වැලට පන්තියකට යනවා. මං ඇක්සිඩන්ට් වුණා. පංචිස්සිය වල පිටි ඇමතුමාගේ වාහනේ හැප්පුණා මගේ වාහනේ. හැප්පුණේ කරවනැල්ලේදී. මම දැන් යන්නේ රුවන්වැල පන්තියට. හැප්පුණේ කරවනැල්ලේදී මගේ රීදුර ඇතනම මැරුණා. මම හොස්පිටල් එකේ. රුවන්වැල්ලේ පන්තියේ අයිතිකාරයා ආවේ පහුවදා. පැය භාගයක් යනකොට සුසිස ඇවිල්ලා ඉවරයි. ඒ වගේ කාර්යක්ෂම පුජ්‍යලේ අපේ ගුරුත් සර් උදාහරණ අපිට කිව්වේ මේ ඉතින් කියන්නේ ඒ වගේ මහන්සි වෙනවා අපි වෙනුවෙන්. ඒතර බලන්න ඒක එයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ මොකද? එයාගේ පන්තියේ කැප කරලා. ඒතර එයාගේ මහන්සි වෙනුවෙන් මුදලක් බාහිරට ගෙවන්නේ නැහැ. නමුත් මුදලක් පිරිවැඩ එකතු කරන්න ඕනේ. එකතු කරන්නේ කොහොමද? එයා සීසුමනේ ගුරුවරුන්ගේ ළමයින්ගේ අභවෘද්ධිය තකා කටයුතු කිරීමට කරද්දී එයා කැප කරේ මොකද්ද? පන්ති කරන අවස්ථාව. එයා මාසේ පන්ති කරා නම් එයාට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3ක් මාසේ රුපියල් ගන්න තිබුණා සුද්ධ බසේ. එනම් පන්ති කිරීම වෙනුවෙන් මේ ගණන් පන්ති කරලා ලක්ෂ 3ක් රුපියල් ගන්න තිබුණා. මේ පන්තියේ මෙහෙම වෙනුවෙන් ඒකයි කැප කරේ. එනම් සර්ගේ ශ්‍රමය වෙනුවෙන් කරන්නේ ආරෝපණය කරනවා ඒ පන්තිය ලබා ගන්න තිබිච්ච ආදායම. පන්තිය ලබා ගන්න තිබිච්ච ආදායම. මට පැහැදිලිද කියපු දේ. ශ්‍රමයේ ආරෝපිත පිරිවැය කියන්නේ සලකා බලන ව්‍යාපාරයේ සඳහා තමන්ගේ ශ්‍රමය භාවිතා කිරීම වෙනුවෙන් තම පවුලේ ශ්‍රමය භාවිතා කිරීම වෙනුවෙන් ආරෝපණය කරන අගය. කොහොමද ආරෝපණය කරන්නේ? ඒ ශ්‍රමය එම කටයුත්තට දවන්නේ නැතුව විකල්පයකට යදුවා නම් ගන්න තියෙන ආදායම කීයද කියලා බලනවා. වැඩම කීයද කියලා බලනවා. ඒක තමයි ආරෝපණය කරන පිළිවෙල. සුසිස ශ්‍රීසුමන මෙහෙවන්නේ නැතුව පන්ති කරා නම් මාසෙ ලක්ෂ 3ක් රුපියල් ගන්න පුළුවන්. එනම් පන්තියේ මෙහෙම වෙනුවෙන් ආරෝපණය කරන පිළිවෙල ලක්ෂ 3යි. ගොඩක් කිව්වා. කියව ගන්න කට්ටිය එක. ගොඩාක් පැහැදිලි කරා මම. ව්‍යවසායකයෙකු දැනට ව්‍යාපාර කට ඔබ කියවනේ මේක බලා ගන්න දැන්. ව්‍යවසායකයෙකු දැනට ව්‍යාපාර කටයුත්තේ නිරත වී සිටි. ඒ වෙනුවෙන් තම ශ්‍රමය කැප කරලා යනවා. වෙනත් ව්‍යාපාර කටයුතු දෙවි නම් ඔහුට උපයා ගන්න පුළුවන්කම තිබුණා. ඒ ඔහුගේ අහිමි වූ වැටුප් ආදායම. උදාහරණයක් තියෙනවා. ඒ තියෙන්නේ රුපියල් 60000යි නම් පැහැදිලි නේද? හරි ඒ කියව ගත්තන කට්ටිය කියවන්න. ව්‍යවසායකයෙකු දැනට වතුර බෝතල් නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කර තියෙනවා. මෙහිදී ඔහු එම ව්‍යාපාර නිරත නොවි වෙනත් කිසියම් ආයතනයකට ශ්‍රමය සැපෙවුවා නම් රුපියල් 60000ක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වතුර බෝතල් කර්මාන්තය වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය භාවිතයේ හින්දා ආරෝපණය කරන පිරිවැය වෙන්නේ රුපියල් 60000යි. බාර තව දෙකයි උගන්වන්න තියෙන්නේ. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැය. කට්ටිය අයින් වෙන්න හැම එපා කරන්ට් එක නෑ නම් මනම් කියලා හොඳට අහින්න මේ. අද වැදගත්ම ටික. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැය. බලගන්න පහලින් මොකද කියන්නේ කියලා.
ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවේ. ප්‍රාග්ධන කියවත නේද? ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවේ සමානයි අහිමි වූ පොලි ආදායම ධන ආර්ථික ෂය. ආර්ථික ෂය හරි රේසිමෙන් සලකා බලන ව්‍යාපාරය සඳහා තමන්ගේ ප්‍රාග්ධනය, ඒ කියන්නේ තමන්ගේ ගොඩනැගිලි, තමන්ගේ යන්ත්‍ර සූත්‍ර, තමන්ගේ මැෂින් මේ නේද, තමන්ගේ උපකරණ භාවිතා කරනවා නම්, තමන්ගේ රථ වාහන පාවිච්චි කරනවා නම් ඒ වෙනුවෙන් අගයක් එකතු කරන්නේ කොහොමද? කරුණු දෙකක් සැලකිල්ලට අරන් නේද? දැන් සීසුමන ආයතනය පවත්වාගෙන යනකොට ඒ වෙනුවෙන් සුසීසගේ ශ්‍රමය කැප කරනවා. ශ්‍රම වෙනුවෙන් වටිනාකමක් කවරේ කොහොමද? ශ්‍රමයේ ආරෝපිත පිරිවේ සමානයි ශ්‍රමයේ ආවස්තික පිරිවේ කිව්වා නේද? ශ්‍රමයේ ආරෝපිත පිරිවේ සමානයි ශ්‍රමයේ ආවස්තික පිරිවේ කිව්වා. ඒක ඉවරයි. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවේ සමානයි. කරුණු දෙකක් තියෙනවා. අහිමි වූ පොලි ආදායම ධන ආර්ථික ක්ෂය වීම. මොකද පුතේ බලන්න, අහිමි වූ පොලි ආදායම කියන්නේ මොකක්ද? අදාළ ප්‍රාග්ධන සම්පත සලකා බලන ව්‍යාපාරයට යොදවන්නේ නැතුව විකල්පයකට යෙදුවනම් ගණ තිබිච්ච ආදායම තමයි අහිමි වූ පොලි ආදායම කියන්නේ. අහිමි වූ පොලි ආදායම කියන්නේ. ඔබ මෙහෙම හිතන්න. ඔබේ ගෙදර තියෙනවා හොඳ Toyota KDH වෑන් එක. ඒ වෑන් එක ඔයගොල්ලන්ගේම ගෙදර බිස්නස් එකට පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ස්වයං රැකියාවක් කරන්නේ. පිට රටින් මැලේසියාවෙන් නැත්නම් කොළඹින් කොළ ගේනවා. ගෙනහලා පොත් හදනවා ඔයගොල්ලෝ. එක්සයිස් පොත්. හදලා ලස්සනට පිටකවරයක් දාලා. පිටකවරයක් දාලා ඔයගොල්ලෝ කඩවලට බෙදා හරිනවා. බෙදා හරින්නේ අර වෑන් එකේ. ඒ පොත් හදලා ඩිලිවරි කරන්නේ වෑන් එකේ. ඒ වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාරයට වෑන් එක යොදවනවා. අපි මේම කියමු. ඒ වෑන් එක හොඳ වෑන් එකක්. ඒ වෑන් එකට කරන්න පුළුවන් එකම දේ ඩිලිවරි එක විතරද? නෑනේ. ඒ වෑන් එක ඔබේ පොත් ප්‍රවාහනයට යොදවන්න පුළුවන්. එක නැත්තම් ඒක ගාමන්ට් එකේ ගාමන්ට් හයර් එකට යන්න පුළුවන්. නැත්තම් පාසල් ඉස්කෝල හයර් එකක් යන්න පුළුවන්. අපි කියමු ඔබට පොත් ප්‍රවාහනයට ඔබ යෙදුවේ නැත්තම් හොඳම අවස්ථාව ගාමන්ට් එකට දාන එක. ගාමන්ට් එකේ හයර් එකට දැම්ම නම් මාසෙට ලක්ෂ 3ක් උපය ගන්න පුළුවන්. ඉස්කෝල හයර් එක ගියාම මාසෙට ලක්ෂ 2යි හොයන්න පුළුවන්. මේ ප්‍රාග්ධන භාණ්ඩ මේ වාහනේ ඔබ ඔබේ ව්‍යාපාරය යොදවන්නේ. තවත් අවස්ථා දෙකක් තියෙනවා. දෙකම කැප කරා. ඔබ ඔබේ බිස්නස් යෙදුවේ නැත්තම් යොදවන්නේ මොකක් කරනද? ගාමන්ට් හයර් එකට. එනම් තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාවෙන් ලැබීමට තිබූ ආදායම තමයි මේ අහිමි වූ පොලි ආදායම කියන්නේ. මේක පොලියක් කියන්නේ ප්‍රාග්ධනයේ හින්දා. අපි සාමාන්‍ය කියන්නේ බදු කුලියක් කියලා. නමුත් ආර්ථික විද්‍යාවේ පොලියක්. එහෙනම් ඒක තමයි මේ ලක්ෂ 3. ඔබ ඔබේ KDH වෑන් එක, Toyota වෑන් එක, හොඳ සුඛෝභෝගී වාහනේ ඔබේ ගෙදර තියෙන පොත් නිෂ්පාදන ආයතනයේ ප්‍රවාහන කටයුතු වල යොදවනවා. මේ ස්වකීය ව්‍යාපාරය. මේ දෙකම කැප කරා. මේක වෙනුවෙන් මේ දෙකම කැප කරානේ. ඔබ ඔබේ ව්‍යාපාරය යොදවන්න කැප කරපු හොඳම අවස්ථාව මේක. එහෙනම් අහිමි වූ පොලි ආදායම කියන්නේ අදාළ ප්‍රාග්ධන වස්තුව, ප්‍රාග්ධන භාණ්ඩේ සලකා බලන ව්‍යාපාරයේ වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාවේ ලැබෙන දිවිච්ච ආදායමට පොලි ආදායම. සාමාන්‍යයෙන් අපි කියන්නේ බදු දෙනවා කියලා. නමුත් ප්‍රාග්ධනයක්නේ මේ වචනේ පොලිය. ඊගල් ආර්ථික ක්ෂය වීම කියන්නේ අදාළ වාහනේ වෙළඳපොළ වටිනාකම අඩු වීම. අදාළ වාහනේ තාක්ෂේරු වටිනාකම අඩු වීම. වෙළඳපොළ වටිනාකම අඩු වීම. ජනවාරි මාසයේ පළවෙනිදා වෙනකොට අපි කියමුකෝ කවුද? ලංකාවේ තාක්ෂේරු කරුවෝ, වාහන තාක්ෂේරු කරන කට්ටිය. කවුරු හරි කෙනෙක් තාක්ෂේරු කරලා තියෙනවා.
කවුද ලංකාවේ එක එක තක්සේරුකරු ඉන්නවා මේ වාහන තක්සේරු කරන කට්ටිය. නේද? මේ තක්සේරුකරුවෙක් තක්සේරු කරලා තියෙනවා මේක. වාහනේ ලක්ෂ 160ක් වටිනවා. කෝටි 1.6ක් වටිනවා කියලා. හොඳ වාහනයක් නේ. කෝටි 1.6ක් වටිනවා කියලා. ලක්ෂ 160ක් වටිනවා කියලා. දෙසැම්බර් 31 වෙනකොට අවුරුද්දක් තුල මේකේ ටයර් ගෙවිලා කෑලි ගෙවිලා සමහර වීදුරු වල ඉරි ගිහිල්ලා නේද? එන්ජින් එකේ කැපැසිටි කියන්නේ මේ අශ්ව බල නෙමෙයි මේ යන වේගය වගේ දේවල් අඩු වෙලා ඔබ පැහැදිලි මේක වාහනේ ගෙවිලා ඉඳලා දැන් වටින්නේ ලක්ෂ අපි කියමුකෝ කීයද 136යි ලක්ෂ 24ක් අඩු වෙලා අවුරුද්දට ලක්ෂ 24ක් අඩු වෙලා අවුරුද්දට ලක්ෂ 24ක් මාසෙකට අපි බලන්නේ මේක 12න් බෙදනවා ලක්ෂ 2ක් අඩු වෙලා ලක්ෂ 2ක් කියන්නේ වාහනේ වෙන්දපොළ වටිනාකම අඩුවීම වාහනේ වෙන්දපොළ වටිනාකම අඩුවීම තමයි ලක්ෂ 2ක මාසෙකට ලක්ෂ 24 12න් බෙදුවා මාසෙකට බලන්න ලක්ෂ 2ක් අඩු වෙලා එහෙනම් වාහනේ වෙනුවෙන් ආරෝපණය කරන පිරිවැය ලක්ෂ 5 තව උදාහරණයක් බලන්න කට්ටිය මේ මම ගොඩාක් උදාහරණ කියනවා අපි අවිස්සාවේල්ල නගරේ පන්තියකට සුදුසු හොඳම තැන තමයි ශ්‍රීසුමන. ඔය සමහර පන්ති තියෙන්නේ ගස් උඩ ගල් උඩ පාලම් උඩ අනම්මනන්නේ. නේද? ඒ වගේ තියෙන්නේ මම දකිනවා. අනුන්ගේ ගොඩනැගිල්ලක් කුලියට අරන් කරන්නේ. එක්ක ගලක් උඩ ගහක් උඩ නැත්නම් උඩ තට්ටුවක පොර හිර වෙලා අනම්මනන්නේ කරන්නේ. ශ්‍රීසුමනේම නැහැ. එයාලගේ ගම ඉදම කරන්නේ. ශ්‍රීසුමන නවෝදේ දෙකම මේ වගේ තමන්ගේ දෙක කරන්නේ. නේද ඒගොල්ලෝ? හරි. අපි මේක කියමු අපේ ආයතනය ගමු. ඒකෙදී මොකද මම කියන්නේ ශ්‍රීසුමන ආයතනයේ තට්ටු 4ක ගොඩනැගිල්ල ලොකු ගොඩනැගිල්ල පන්ති කරන්න යොදවලා තියෙනවා නේද ඒ ගොඩනැගිල්ල කරන්න පුළුවන් එකම දේ පන්ති කරන එකද පාන්නකො ටවුන් එකේ මැද තියෙන්නේ අය ටවුන් එකේමයි වෙන කොහෙවත් නෙවෙයිනේ සමහර ඒවා ඇතුලේ නේද හැම පන්තියක්ම ඇතුළට ගිහිල්ලා මඩ ගොඩවල් ගල් ගොඩවල් පහු කරන යන්න තියෙන්නේ මෙතන එහෙම නෑනේ ටවුන් එකේ මැද තියෙන්නේ ඕකේ අංක 1 පන්ති කරන්න පුළුවන්. නැත්තම් ඕකේ ඔය හරියම ලස්සන සාප්පු සංකීර්ණයක් දාන්න පුළුවන්. ඉස්සරහා තියෙන අර පරණ වලව්ව කල්ලා දාලා සාප්පු සංකීර්ණයක් දාන්න පුළුවන්. නේද? සාප්පු සංකීර්ණයක් දැම්මනම් ඒත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය ගොඩනැගිල්ලේ මොකද්ද? හොඳ මෙඩිකල් සෙන්ටර් එකක් මේ මෙඩිකල් සෙන්ටර් එකක් දාන්න පුළුවන්. වෛද්‍යවරු ඥාන කරන්න. 4 වෙනි එක මූල්‍ය ආයතන කීපයකට බදු දෙන්න පුළුවන්. මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් ගෙඩියට ඔක්කොම ඔතන තියෙන්නේ. බදු දෙන්න පුළුවන්. සියල්ලට මේක එකතන තියන්න කියලා. බානක මේ සියල්ල කැප කරාස පන්ති කිරීම වෙනුවෙන්. අපි කියමු පන්ති කරන්නේ නැතුව සාප්පු සංකීර්ණයට දුන්නා නම් මාසෙකට ලක්ෂ 20ක් උපය ගන්න පුළුවන්. මෙඩිකල් සෙන්ටර් එකට දුන්නා ලක්ෂ 18යි පුළුවන්. මේ ගොඩනැගිල්ලේ. මේකට දුන්නා ලක්ෂ 15යි හම්බ වෙන්නේ. එහෙනම් සුසීස පන්ති කිරීම වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව මේක. පන්ති කිරීම වෙනුවෙන් අදාළ ගොඩනැගිල්ලේ අහිමි වූ පොලිය ආදායම කියලා සලකන්නේ. මෙන්න මේක ලැබෙන දිවිච්චි මේ ආදායමට. සලකා බලන ගොඩනැගිල්ල පන්ති කරන්න යොදන්නේ නැතුව වෙනත් දෙයකට යොදුවනම් ගන්න පුළුවන් හොඳම ආදායම ලක්ෂ 20යි මාසෙකට. ලක්ෂ 20යි. ආර්ථික ශේවීම් කියන්නේ ගොඩනැගිල්ල වෙළඳපොළ වටිනාකම අඩුවීම. අපි හිතමු ආදායම් කොහොමසාරි තක්සේරු කරලා තියෙනවා. මාසෙට ලක්ෂ ගානේ වටිනාකම අඩු වෙනවා කියලා. භූමිය නෙමෙයි ගොඩනැගිල්ලේ. ඔබ දන්නවනේ ගොඩනැගිල්ලක් කාලයක් යනකොට වටිනාකම එන්න අඩු වෙනවා. ඒ ගොඩනැගිල්ල සමහර කොටස් දිරනවා, ලී දිරනවා, එහෙම කැඩෙනවා, වහලෙක් බිඳෙනවා. නේද? අපි කියමු එහෙනම් වෙළඳපොළ වටිනාකම අඩු වෙයි ලක්ෂයයි, ලක්ෂ 21යි. ඒ වගේ ඕන සම්පතකට ගන්න පුළුවන්. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැය සමානයි. මේ දෙකේ එකතුව. අදාළ ප්‍රාග්ධන භාණ්ඩය සලකා බලන ව්‍යාපාරයට දුවන්නේ නැතුව විකල්පයකට යදුවනම් ගන්න තියෙන ආදායම. දෙක ඒකේ වෙළඳපොළ වටිනාකම අඩුව කියව ගන්න කට්ටිය. හොඳ තැනකට අපි දැන් එන්න හදන්නේ
හොඳ වැඩකට හොඳ කවුරුත් අයින් වෙන්න එපා හොඳට බලා ගන්න මේක කියව ගන්න එක ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවේ සමානයි අහිමි වූ පොලියාදෑම ධනාර්ථික සේවී නිෂ්පාදකට අහිමි වූ පොලියාදෑම යනු තමන් සතු ප්‍රාග්ධන බාන භාවිතය ආවස්තික පිරිවේ කියවන උදාහරණය කියවන්න කියවන්න මම මේ ඔබ කියනකම් බලන්නේ වෙන්ද බලාගේ වැඩි වෙන්නේ නැහැ පුතේ ගොඩනැගිල්ලක වෙන්ද බලාගේ අඩු වෙනවා භූමියේ වෙන්ද බලාගේ වැඩි වෙන්න පුළුවන් භූමියේ වෙන්ද බලාගේ වැඩි වෙන්න පුළුවන් අපි කියමු සීසුමන ගොඩනැගිල්ල තියෙන භූමියේ වටිනාකම වැඩි වෙනවා ගොඩනැගිල්ල වටිනාකම වෙන්න අඩු වෙනවා ඒක පුතේ ඔබට ෂේවුල්ලි කතා කරයි තම ෂේ කළ නැති ඇති account වල ඒකදී කතා කරන ගොඩනැගිල්ලක් වගේ දෙයක ආරම්භක අවුරුද්දේ තියෙන වටිනාකම වෙන්ද බල වටිනාකම නැහැ ඒකට එන්නේ භූමියත් එක්ක නේද දැන් ඇත්ත කතාවක දැන් දරණීගල මගේ ගෙයක් තියෙනවා දරණීගල ගෙදර දැන් අවුරුදු 20ක් 25ක් වෙන එක හදලා අපේ අම්මලා දැන් ඇත්තට මේ ගොඩනැගිලි වටිනාකමක් නැහැ හැබැයි භූමියේ වටිනාකම එන්න වැඩි වෙලා තියෙනවා ඉතින් දෙකේ වටිනාකම වැඩි වෙලා තියෙනවා අර එක වෙලාවකදී ටැක්සිරු කරන්න ආවිලා අපේ යාළුවෙක් කිව්වා ඇත්තට මේ ගොඩනැගිලි වලට දැන් ටැක්සිරු වටිනාකමක් දෙන්න බෑ ඇයි දෙන්න බැරි ඒවා ගොඩනැගිලි ඒවා ෂේ වෙනවා ඔබට තාම ෂේ එහෙම කරලා නැති වෙදිනේ නේද හරි මේ බානකෝ ඒකයි වෙන්නේ හරි මේ බානකට මේක පැහැදිලි නේද දැන් සීසුමන තියෙන භූමියේ වටිනාකම ඉහළ ගියාට පුතේ වෙන්දබල වටිනාකම ඉහළ ගියාට ගොඩනැගිල්ල වටිනාකම පුතේ ගන්න කෙනෙක් දන්නවා මොකද වෙන්නේ බට කැඩෙනවා වහලවල් සවුත් වෙනවා ගොඩනැගිලි විනාශ වෙනවා නේද ඒකේ වටිනාකම අඩු වෙනවා හරි මේ ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවේ සමානයි අහිමි වූ පොලියාදෑම දන ආර්ථික සේවීම් දැන් දන්නවන්නේ ඒක ඈ ගන්න ඕනේ නෑනේ උදාහරණේ කිසියම් කිසියම් ව්‍යාපාරික ව්‍යාපාරය කරන යම තව ලක්ෂ 50ක් අරමුදල් ආයෝජනය කරලා තියෙනවා එම අරමුදල් ප්‍රමාණය ව්‍යාපාරය ආයෝජනය කළ පිළිපත්වල ආයෝජනය කරන උඩ පොලියක් ගන්න තිබෙනවා ඒතර ආවස්තික වෙන්නේ පිළිපත්වල ආයෝජනය ලැබෙන තියෙන ආදායම ආර්ථික සේවීම තියෙන්නේ හරි ඒක පැහැදිලිනේ ආර්ථික සේවීම කියන්නේ වෙන්දබල වටිනාකම බලන්නකෝ ව්‍යාපාරයේ භාවිත කරන ප්‍රාග්ධන වච්චමල ආරම්භ වටිනාකම 50000යි පස්සේ 40000යි ෂේ 10000යි ව්‍යවසාය ආරෝපිත පිරේ ඕක විතරයි තව කියා දෙන්න තියෙන්නේ ඊට ටික ලේසි 11:35 වෙද්දී කතා කරලා ඉවරයි දිගටම ගණන් හදනවා ව්‍යාපාරයේ ව්‍යවසාය ආරෝපිත පිරේ ප්‍රාමාණික ලාභයයි පුතේ අද දවසේ මම උගන්න ඊට පස්සේ ගණන් හදන්නේ උගන්නන්නේ දැන් මෙතන ඉඳලා මෙන්න මෙතන යනකම් විතරයි. ඉක්මනට ඒක කියව ගන්න. ව්‍යවසායේ ආරෝපිත පිරිවේ සමානයි ප්‍රාමාණික ලාභය කියවන යන්න. හොඳට කියවන්න. ඉස්සලා ඔබ කියවන්න. පස්සේ මම කියා දීලා ආයි මම කියවනවා ඒක. ඔබ කියවන්නේ පිරිවල යන්න. ආයතනයේ හිමිකරුවා බොහෝ විට නිෂ්පාදන ක්‍රියා නිරත වීම මම කියවන්න. පිල්ලපත් කියන්නේ පුතේ තම දන්නේ නැහැ බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් සුරුකුම්පත් භාණ්ඩාගාර බිල්පත් සුරුකුම්පත් භාණ්ඩාගාර බැඳුම් කර තැන්පතු සහතිකපත් ස්වෛරීත්ව බැඳුම් කර සංවර්ධන තියෙනවා හරි පස්සේ බලමු ඔය කියවන්නකෝ ඔය කියවන්න ඉක්මන කියවන්න අර කියවනේ නේද කිව්වා මං හිතන ඔබ කිව්වා ඔබ බවට අවංකයි ඒ වගේ එහෙම කියවන්න පුතා මේ බලන්නකෝ අන ව්‍යවසායකේ ඔබට ලොතරැයි තෑග්ගක් ඇදලා තියෙනවා ඔබ ගාව තියෙනවා රුපියල් කෝටි 25ක් විතර රුපියල් කෝටි 25ක් විතර ඔබ ගාව තියෙනවා ඔබට මේ කෝටි 25 ආවට කියලා පාවිච්චි කරන්නේ නැහැ මේකේ කිසියම් මේ මොනවද ලාභයක් බලාපොරොත්තු වෙනවා නේද පුතේ ලාභයක් බලාපොරොත්තු වෙනවා
දවල මේ කෝටි 25 භාවිතා කරලා කරන්න පුළුවන් එක එක ව්‍යාපාර තියෙනවා. නේද? එක එක ව්‍යාපාර තියෙනවා. අපි කියමුකෝ මොනවද? එක බලනවා මේ කෝටි 25 භාවිතා කරලා හොඳ සුපිරි ගාමන්ට් එකක් පටන් ගන්නවා. රෙදි කපන්න කටර හයි කරලා හොඳ සුපිරි නූතන මැෂින් හයි කරලා සේවකයෝ 1000ක් 2000ක් ඉන්න ගාමන්ට් එකක් පටන් ගන්නවා. හැබැයි ඇඟලුම් කර්මාන්තයක් පටන් ගත්තොත් ඔබට මාසෙක ලාභය ගන්න පුළුවන් 60 ලක්ෂ 60ක් ඇස්තමේන්තු කරලා තියෙන මේ මුදල භාවිතා කරලා හොඳ මැෂින් හයි කරලා දැන් හොඳට ශ්‍රමිකයෝ පුරුදු කරලා විධිමත්ව ජාත්‍යන්තර වෙන්න බල ජය ගන්න පුළුවන් විදියට ඇඟලුම් කර්මාන්තයක් ස්ථාපිත කළොත් ඔබට පුළුවන් කීයක්ද මාසෙට ලක්ෂ 60ක ලාභයක් ලබන්න. මේ ආදායමක් නෙමෙයි සුද්ධ ලාභයක් ගන්න පුළුවන් ලක්ෂ 60ක්. උදාහරණයක් මම කියන්නේ. යාළුවෝ කියනවා නෑ ඔය සල්ලි ටික භාවිතා කරලා කෝටි 5කට විතර හොඳ බස් එකක් ගන්න පුළුවන් සුපිරි බස් එකක්. සංචාරකය ප්‍රවාහනය කරන බස් එකක් ගන්න පුළුවන් කෝටි 5කට වගේ. හොඳ බස් එකක් ගන්න පුළුවන්. අපි බස් 5ක් කරන් හයිවේ දුවමු. අධිශකෝපභෝගී විදුලි ගානාය කරමු කියලා. ඒ වගේ ප්‍රවාහන සේවාවක් පටන් ගත්තා නම් ඔබට පුළුවන් මාසෙට ලක්ෂ 50ක විතර ලාභයක් ගන්න පුළුවන්. තව කවුරු හරි කෙනෙක් කියනවා ඥාතියෙක් කියනවා කෘෂි උපදේශකයෙක් පුතේ ඕකෙන් හොඳ ඉඩම් ටිකක් ගන්න. අක්කර කාලක කෝමාරිකාව වෙවුවොත් මෙච්චර ලාභ ගන්න පුළුවන් කියලා පෙන්නනවා ලාභ. අක්කරේ ගෙවුවොත් මෙච්චර ගන්න පුළුවන්. තේව වල හරියන්නේ නැහැ දැන්. පොල්ව වල හරියන්නේ නැහැ කෝමාරිකාව වවන්න. දැන් වැඩිලා වවන්න. අක්කර කාලක වැල්ල වැවුවොත් අවුරුදු දෙකක් ඇදී ලක්ෂ 30ක් හම්බ වෙනවා. අවුරුද්දට ලක්ෂ 15ක්. අවුරුද්දට මාසෙට 1,25,000 එහෙමම පෙන්නනවා. අනේ වගේ වගාවක් කළොත් මේ සල්ලි වලින් හොඳ මහා පරිමාණ වගාවක් කළොත් මාසෙකට දල වශයෙන් ලක්ෂ 40ක් ගන්න පුළුවන්. ඔය වගේ තව අවස්ථා තියෙනවා. නේද? ඇත්තටම මේ ව්‍යාපාර තුනම අවිනිශ්චිතයි. මේ ව්‍යාපාර වල සම්පත් යොදවන එක අවදානම්. වෙනදබල වෙනස් වීම එක මේ සමස්ත කර්මාන්තයෙන් බිඳ වැටෙනවා. අද ලංකාවේ අංක 1ට බිඳ වැටුනේ ප්‍රවාහන ශේෂ්ත්‍රය. 2 සංචාරක කර්මාන්තය. 3 උපකාරක පන්ති අපේ වගේ ගුරුවරු වගේ. අපි නම් කොහොම හරි ගල්ලුවා. නේද බිඳ වැටුණා. අනාගතය හරි අවිනිශ්චිතයි. අවදානංකාරී. මේ මොනවා වෙයිද දන්නේ නැහැ. එනම් ව්‍යවසායකයා ඇත්තටම තීරණ ගන්න අවදානමත් දරලා. මේ අවිනිශ්චිත පරිසරයක මෙයා තීරණ ගන්නේ අවදානමත් දරලා. ප්‍රතිපත්ති මේ තීරණ ගන්නවා. මම මොකද්ද කරන්න කියලා. මම හිතන මේවා ඔක්කොම ගලබල වල්ලා කියන මේකට මහන්සි වෙන්න ඕනේ. මේකට සබහා දහම වැඩිපුර බලපානවා. මේ බැරි වෙලා හරි නියගියක් ඇවිල්ලා නම්මනම් આવොත් අවදානම වැඩි. මේක මොනවද දූෂණ හා වංචාව වලට තියෙන ඉඩකඩ වැඩි අවදානම වැඩි. බස් හැප්පෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් කම්පැනි වලින් ගෙවන්න නැති වෙන්න පුළුවන්. නේද? එහෙම ඒගොල්ලෝ ගලබනවා. සංසන්දනය කරලා ලාභෙම නෙමෙයි සමස්තය සංසන්දනය කරලා. මේක එහෙම නැහැ. මේ චංචල දේවලක් නෙමේක. කොයි වෙලාවෙ වාහන හැප්පෙයිද දන්නේ නැහැ. ඩ්‍රයිවර්ල අපරීක්ෂාකාරී විදිහට වැඩ කරන්න පුළුවන්. මේකත් එහෙමයි ස්වභාව දහම බලපෑම වැඩි. ස්වභාවික සාධක බලපාලා විශාල හානි වෙන්න පුළුවන්. ඒක සංසන්දනය කරලා මේ අවිනිශ්චිත පරිසරයේ අවදානමත් දරනවා යා. නේද? මෙයා තීර කරන මේක තෝරගන්නවා කියලා. එයා තෝරගන්නවා මෙන්න මේක. ඇඟලුම් කර්මාන්තය. ඒ වෙනුවෙන් මේ දෙකම කැප කරනවා. ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව මොකක්ද? හොඳම අවස්ථාව තමයි මේ ප්‍රවාහන සේවය. මෙන්න මේක. මෙන්න මේකෙන් ලැබෙන ලාභයට කියනවා. තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරන හොඳම අවස්ථාවෙන් ලැබීමට තිබූ ලාභයට කියනවා පුතේ ප්‍රාමාණික ලාභය කියලා. මෙන්න මේකට කියනවා ප්‍රාමාණික ලාභය කියලා. තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව. මේක තෝරාගත්තේ මේ දෙකම කැප කරා. මේ වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව මේක. ඒකෙන් ලැබෙන දිවිච්ච ලාභයට කියනවා ප්‍රාමාණික ලාභය කියලා. මෙතන ප්‍රාමාණික ලාභය. එහෙනම් මේ ව්‍යවසායකයාගේ
තමන් මේ ලාභය ගන්න ගියේ මේ ලාභය කැප කරලා. මේ ලාභයක් ගන්න ගියේ මේ ලාභය කැප කරලා. මේ ලාභය ගන්න මේ ආරෝපිත පිරිවැය කියලා සලකනවා ප්‍රාමාණික ලාභය. නේද? ව්‍යවසාය කියන්නේ මේ අවස්ථා තුනම කරන්න පුළුවන්. ඔව් තෝරගත්තේ මේක. මේ අවිනිශ්චිතයි ඇත්තටම හරි අවදානමක්. තමයි මේ ප්‍රතිපත්ති මේ තීරණ ගන්නෙ. එයා මේ ව්‍යාපාරයේ මේ ලාභය ගන්න යන්නේ මේක කැප කරලා. එනම් තෝරාගත් ව්‍යාපාර අවස්ථාව වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාවේ ලබා ගැනීම තිබු ලාභයට කියනවා ප්‍රාමාණික ලාභය කියලා. එනම් මේ වෙනුවෙන් ආරෝපණය කරන්න ඕන මේ ලාභය. වෙනම කතාවක් තියෙනවා. ඒක මෙතනට අදාළ නැහැ. ඇඟලුම් කර්මාන්තේ ලාභයේ ලක්ෂ 55ට අඩු වුණොත් මෙයා කර්මාන්තේ ඉන්නවා. ඇඟලුම් කර්මාන්තේ මේ මිනිස්සයා දිගටම ඉන්නේ. අඩුම ගානේ ඒකෙන් ලක්ෂ 50ක්වත් ලැබෙනවා නම් තමයි. ඒක පස්සේ කතා කරමුකෝ. දැන් අහ ගන්නකෝ. මෙයාට කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා. මෙයා තෝරගත්තේ මේක. මේ දෙකම කැප කරා. මේ වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව තමයි මේක. මේකෙන් ලැබෙන තියෙන ලාභයට කියනවා ප්‍රාමාණික ලාභය කියලා. එහෙනම් තෝරාගත් අවස්ථාව වෙනුවෙන් කැප කරපු හොඳම විකල්ප අවස්ථාවේ ව්‍යවසායකයන් ලබාගත හැකි ලාභයට කියනවා ප්‍රාමාණික ලාභය. එහෙනම් මේ ලාභය ගන්න යන්නේ මේක කැප කරලා. මේ ලාභයේ ආරෝපිත පිරිවැය තමයි මේක කැප කිරීම. ව්‍යවසාය ආරෝපිත පිරිවැය සමානයි ප්‍රාමාණික ලාභය. පැහැදිලිද බාන කට්ටිය කියපු දේ? මම පස්සේ දාන්න කියලා. බාන ආයි කියව ගන්න. ආයි කියව ගන්න. කියව ගන්න. ව්‍යවසායේ ආරෝපිත පිරිවැය සමානයි ප්‍රාමාණික ලාභය. තාපොඩ්ඩයි ඊට පස්සේ ගණන් හදන් තියෙන්නේ. ආයතනයේ හිමිකරුවා බොහෝ විට නිෂ්පාදන ක්‍රියාවල නිරත වෙමින් නිෂ්පාදනකාරීට අවශ්‍ය ව්‍යවසායකත්වය නිෂ්පාදන සම්පත් සංචාලනය කරමින් කටයුතු සංවිධානය කිරීම අවදානම් දැරීමේ ව්‍යාපෘතින ගැනීම නවිත හඳුන්වීම සපයනවා. ඒ වෙන ව්‍යවසායක ලැබෙන ප්‍රතිලාභයේ ලාභයයි. එබඳු නිෂ්පාදන ක්‍රියාවල නිරත වෙමින් ලාභයක් උපයාගෙන ව්‍යවසායක අපේක්ෂා කරන ආම හෝ සාමාන්‍ය හෝ ලාභයේ ප්‍රාමාණික ලාභය වෙනවා. ඔව් උදාහරණ තියෙන්නේ. ඒ නැමැති ව්‍යාපාරේ උදාහරණයක් තියෙනවා. ව්‍යවසායක දැන්ට ඒ නැමැති කර්මාන්තයේ නිරත වී සිටින අතර ඔහු කැප කරන බී නැමැති එදින වාර්ෂික රුපියල් 70000ක අවම හෝ ලාභයක් ගන්න පුළුවන්. ඒ කතාව තියෙනවනේ. බලා ගන්න එක. ඉන පහලක බලන්න භූමිය ආරෝපිත පිරිවැය සමානයි භූමිය ආවස්තික පිරිවැය. අද භූමියට කියනවා බලන්න හතරවෙනි එක. හතරවෙනි එක. ඔච්චරයි උගන්වන්න තියෙන අද දවසටම. ඊට පස්සේ ගණන් හදන්න තියෙන්නේ. බලා ගන්න කට්ටිය. ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඍජු ධන වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය කියන්නේ බාහිරින් ලබාගත්තේ ශ්‍රමිකයන්ට කරන වැඩක් ගෙවීම, භූමියට බදු කුලී ගෙවීම, ප්‍රාග්ධන පොලී ගෙවීම නේද? ඒවා බාහිරින් ලබාගත් සම්පත් වෙනුවෙන් කරන ගෙවීම. වක්‍ර පිරිවැය කියන්නේ කරන ගෙවීමක් නෙමෙයි, දරන කැපකිරීමක්. මේක දරන වියදමක්. මේක ආරෝපිතාගයක්. ස්වකීය සම්පත් සලකා බලන නිෂ්පාදනයට යෙදවීම හින්දා ආරෝපණය කරන පිරිවැය. ස්වකීය සම්පත් කිව්වේ ස්වකීය භූමිය, ස්වකීය ශ්‍රමය, ස්වකීය ප්‍රාග්ධනය, ස්වකීය ව්‍යවසාය. ස්වකීය සම්පත් සලකා බලන ව්‍යාපාරයට භාවිතා කිරීම වෙනුවෙන් ආරෝපණය කරන පිරිවැය. එක මේ හරි සරලයි. ශ්‍රමයේ ආරෝපිත පිරිවැය සමානයි. ශ්‍රමයේ ආරෝපිත පිරිවැය සමානයි. මේක පේනව නේද? ශ්‍රමයේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. දෙක බලන්න.
ව්‍යවසායේ ආරෝපිත පිරිවැය සමානයි. ආරෝපිත පිරිවැය සමානයි. ප්‍රාමාණික ලාභය භූමිය ආරෝපිත පිරිවැය සමානයි භූමිය ආවස්තික පිරිවැය. භූමිය ආවස්තික පිරිවැය. ප්‍රාග්ධනය ආරෝපිත පිරිවැය සමානයි අහිමි වූ පොලියා දැම ධන ආර්ථික සේවී. ඔය ටික එකතුව. නේද? රයිට්. ඔබට සමහරට පොඩි අවුලක් වෙයි මේක. බලන්න ආර්ථික පිරිවැය. කිව ගන්න. ආර්ථික පිරිවැය කියන්නේ ආවස්තික පිරිවැය. ඉක්මන බලන්න. ආර්ථික පිරිවැය. ආර්ථික පිරිවැය කියන්නේ ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. මූල පිරිවැය ධන ආරෝපිත පිරිවැය දෙකම එකයි. ඔබ මේ සමීකරණය මෙන්න මේ විදිහටම ලියලා. ඔබ මෙන්න මෙතන මේ assignment කියන එකේ ආර්ථික පිරිවැය සොයන්න. මේ සමීකරණය ලියන්න. ලියලා ඔබ ඍජු පිරිවැය ටික පහළට ලියන්න. මේම වක්‍ර පිරිවැය ටික පහළ ලියන්න. ලියලා මේ දෙක එකතු කරලා ආර්ථික පිරිවැය ගන්න. කොහොමද මේ assignment කියන ගානේ? මෙන්න මේකේ ඉස්සලම් මේ සමීකරණය මෙහෙම ලියන්න. ඍජු පිරිවැය ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඉස්සලම උඩිම සමීකරණ ලියන්න. උඩිම සමීකරණ ලියන්න. ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. හරි මම එකින් එක අහනවා. ඔයගොල්ලෝ මට උත්තර දෙන්න. ඉන්ධන කියන්නේ මොන පිරිවැයක්ද? ඉන්ධන කියන්නේ තමන්ගේ සම්පත් වෙනුවෙන් ආරෝපණය කරන පිරිවැයක්ද බාහිර පිරිවැයක්ද? කටි දාන්න මට. ඉන්ධන කියන්නේ බාහිර පිරිවැය. ඊළඟ වක්‍ර පිරිවැය ලක්ෂයයි මෙතන. මේම ලිව්වා. ලක්ෂයයි. හරි නේද? හරි. ඊගල බලන්න ආර්ථික ශේවීම් කියන්නේ කවුරුද කියන්නේ? දැන් දාන්න මෙසේජ් එක. ආරෝපිත පිරිවැය. ආරෝපිත පිරිවැය 20000යි. ඔව් තමාස 20000යි මේක. හරි. ඒක තමාසම කියන රක්ෂණය කියන්නේ මොන පිරිවැයක්ද? ඍජු පිරිවැය. 80000යි. 80000යි. ඔයා ගණන් ලියද්දි බිංදුව අඩු වෙන්න පුළුවන් එකතු කිරීම වර්ධින්න පුළුවන් බලන්න ඈ. ගෑලමයි කවුරුහරි කියන ශ්‍රමය ආරෝප මේ කියන මොකද? ශ්‍රමය ආරෝපිත පිරිවැය. මොන පිරිවැයක්ද? ඔව් වක්‍ර පිරිවැය. අපතේ වක්‍ර පිරිවැය. අවල වක්‍ර පිරිවැය. මේ කියන්නේ බාහිර ශ්‍රමය කියන්නේ වරු කියෝ නෙමෙයි. ඔව් පියුමි නේද? ශ්‍රමය ආරෝපිත පිරිවැය. වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය 60000යි. 60000යි. ප්‍රාමාණික ලාභයේ පැහැදිලි වක්‍ර පිරිවැය. ප්‍රාමාණික ලාභය කීයද? 120000යි. 120000යි. නිෂ්පාදකයන් අහිමි වූ පොලි ආදායම අහන දෙන්නේ අපි දන්නවා වක්‍ර පිරිවැයක් 60000යි. 60000යි. වැඩොප් කියන්නේ පිරිනමයක් කියන කවුරු හරි ඈ ඔව් කවුරු පිරිනමයක් කියන වැඩොප් කියන්නේ මොකද්ද එතකොට? කොල්ල නැද්ද මේකේ? වක්‍ර වැඩොප් කියන්නේ ඍජු පිරිවැයක්. බාහිරින් ගත්තේ සමනය කරන වැඩොප් ගෙවීම 60000යි. මේ තමන්ගේ ශ්‍රමය ආරෝපිත පිරිවැය නෙමෙයි. එහෙම නම් දෙන්නේ ශ්‍රමය ආරෝපිත පිරිවැය කියලා. වැඩොප් කියන බාහිරට ගෙවන මුදල.
ණය පොලිය කියන්නේ තමන්ගේ ණය නෙමෙයි බාහිරින් ගත්ත ණය වලට කරන පොලිය කිවීම ලක්ෂයයි. ලක්ෂයයි. එක්කව කරන්න. 2යි 2.80යි 3.40යි. 3,40,000ක් එනවා මෙතන. මෙතන එනවා කීයද පුතේ? 1.80යි 2යි 2.60. ඔක්කොම එනවා ලක්ෂ 6ක් එනවා. රුපියල් ලක්ෂ 6ක් එනවා ආර්ථික පිරිවේ. ආර්ථික පිරිවේ එනවා ලක්ෂ 6ක්. ආර්ථික පිරිවේ ලක්ෂ 6ක් එනවා. පුතේ මෙතන බලන්න එක එක විෂයන් වල ලාභය හොයන හැටි තියෙනවා. ගිණුම් කරන්නේ ලාභය හොයන හැටි ආර්ථික විද්‍යාවේ ලාභය හොයන හැටි මේ තියෙනවා. බලා ගන්න. පිටුවංග 15 පිටුවංග 15 පිටුවංග 15 ගිණුම් කරන ලාභය සහ ආර්ථික ලාභය. ගිණුම් කරන ලාභය සහ ආර්ථික ලාභය. බාන හරි මේ බානකො මේ පුතා වාන කටේ මොකද කිව්වේ කියලා ගිණුම් කරන්නේ ලාභය කියන්නේ අයභාරයෙන් ඍජු පිරිවැය අඩු කරාම ගිණුම් කරන්නේදී පිරිවැය කියන්නේ ඍජු පිරිවැය විතරයි පුතේ වක්‍ර පිරිවැය ගිණුම් කරන්නේදී සලකන්නේ නැහැ අපි ඉදිරියේ බලමු දැන් බලනවා දැන් පටන් ගත්තේ විතරනේ ආර්ථික විද්‍යාවේ පිරිවැය කියන ඔය ටික ඔක්කොම එකතුව පුතා මෙහෙම පොඩි ගාණක් අතින් ලියන්න අතින් ලියමු අපි ලියමු ගාණ ලියන්න මං කෙටියෙන් දෙන්නේ මේ කොයා කරි ගානක් ලියන්න කොහෙන් ලියා ගන්න මේ මේකේ අවසානයේ කොලයක්ම තියෙන්නේ මේ පොතේ අවසානයේ මං කොලයක් දාලා තියෙනවා ඒක ලියන්න මේ පැත්තේ ලිව්වක් කමන්නේ දැන් මෙතන ලිව්වක් කමන්නේ මේකෙත් පාස් පේපර්ස් මෙතන මම ඉඳ තියලා තියෙනවා මේව ලියන්න ඒ නැමැති ව්‍යාපාරයේ පහත තොරතුරු අපට ලබා දී ඇත ඒ නැමැති ව්‍යාපාරයේ පහත තොරතුරු අපට ලබා දී ඇත ලියන්න වැටුප් මේ මාසික පිරිවැය වැටුප් රුපියල් 3,50,000යි උපදේශක සේවා වැටුප් 3,50,000යි උපදේශක සේවා 50,000යි ප්‍රාමාණික ලාභය 1,20,000යි 1,20,000යි රක්ෂණ 40,000යි 40,000යි ශ්‍රමයේ ආවස්තික පිරිවැය පිරිවැය 70
75000යි. අනෙකුත් පිරිවැය අනෙකුත් 10000යි 10000යි ආර්ථික ෂය 50000යි අහිමි වූ පොලි ආදායම 1,60,000යි 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 ප්‍රවාහන ගාස්තු ප්‍රවාහන පිරිවැය 2,00,000යි හරි ව්‍යාපාරයේ අයභාරය 11,50,000යි අයභාරය 11,50,000යි 11,50,000 ආදායම 11,50,000යි එක ගිණුම් කරන ලාභය හොයන්න දෙක ආර්ථික ලාභය සොයන්න එක ගිණුම් කරන ලාභය සොයන්න දෙක ආර්ථික ලාභය සොයන්න ටක් ගාලා යන්න මොන ප්‍රශ්නයක් නම් අහන්න එක ගිණුම් කරන ලාභය හොයන්න දෙක ආර්ථික ලාභය සොයන්න එක ගිණුම් කරන ලාභය සොයන්න දෙක ආර්ථික ලාභය සොයන්න උත්තර දාන්න ඍජු පිරිවැය අඩු කරන්න කෝ කටි දාන්න ඍජු පිරිවැය ආයෙ ප්‍රශ්නේ පුතේ එක ගිණුම් කරන ලාභය දෙක ආර්ථික ලාභය දීමන්ත කරන්ට් එක තියෙනවද පැත්තට
තියෙනවා සර්. යටි අන්දර පැත්තේ කට්ටිය නෑ වගේ අද. හරි බලන්නකෝ. බලන්න. වෙන්න තියෙන්නේ. ගිනුම් කරලා බෑ. ගිනුම් කරලා බෑත් දාන්න. ඔය ගෑලම උත්තර දාලම නෑනේ. පියුමිකෝ උත්තර. කො රශ්මි ඉන්නද බලන්න. රශ්මි උත්තර දාන්න. චාරුකා කාලෙකින් උත්තරයක් දැම්මේ නෑනේ. දාන්නක උත්තරේ. ජනිත් නිශ්ශබ්දයි නේද? උත්තර දාන්න ජනිත්. කො පූජ්‍යනි උත්තර දාන්න ඔකට. පූජ්‍යනි උත්තර දාන්න. කො චාරුකා උත්තර දෙන්නද? ඔය පූජ්‍යනි උත්තර දාන්න. සචිනි දැන් ඔයගොල්ලෝ උත්තර දාන්න කියන්න ඕනේ උත්තර දාන්නකෝ. සචිනි ඉන්නවනේ. කො නිලබුල් හැදුවාද? ඍජු පිරිවැය sorry ගිනුම් කරන ලාභය සමානයි මුළු අය භාරය ඍණ ඍජු පිරිවැය කතාන්න පුළුවන් කෙනෙක් කීව කතා කරමු කවුද මේ ජනිත් මුළු අය භාරය කියන ජනිත් 1 ලක්ෂ sorry 11 රුපියල් 11 ලක්ෂ ඔය ජනිත් උත්තර දෙන්නේ නැහැ නේද 11 ලක්ෂ 50000යි 11 ලක්ෂ 50000යි බානුක ඍජු පිරිවැයට ගත ටික මට කියන්න බානුක යන්න බානු කතාන මාත් එක්ක කවුද ඔය ඍජු පිරිවැයට ගත්තේ මේක ගත්තා නේද වැඩුප් ගත්තා උපදේශක සේවා ගත්තේ නැද්ද ගත්තා ලක්ෂ 4යිනේ මෙතන ලක්ෂ 4යි මේක ගත්තද නෑ ඒක ගන්න නෑ දැන් මේ දෙක ගත්තා ලක්ෂ 4යි මකලා දාමු මේ දෙක ලක්ෂ 4යි ඒ දෙක ලක්ෂ 4යි මෙයා ගන්න නෑ රක්ෂණ ගත්තේ නැද්ද ගත්තා 4 ලක්ෂ 40000යි 4 ලක්ෂ 40000යි මෙයා
මෙයා ගන්නවද? නෑ. නෑ. මෙයා ගන්න නැද්ද? ඒක මේක ගන්න ඕනේ. අනුකුත් කියන්නේ අනුකුත් කියන ඍජු වේදමා. දැන් 4,50,000යි. දැන්ට 4,50,000යි. දැන්ට 4,50,000යි ඍජු පිරිවේ. 4,50,000යි. තව පහළට යන්න. ඔයාම කියන ආර්ථික ශේය ගන්නවද? නෑ. අහිමි පොලි ආදායම? නෑ. නෑ. ප්‍රවාහන වියදම? ප්‍රවාහන වියදම? ගන්නවා. ප්‍රවාහන කියන්නේ බාහිරින් ගත්තේ ප්‍රවාහන සේව වලට. කීයද? 20000යි. 4,70,000යි. ඔක්කොම එන්නේ. එහෙනම් 11,50,000න් අඩු හරි පුතේ හරි ඈ. අඩු කරන 4,70,000 රුපියල් ඈ. කීයද මම උත්තරේ එන්නේ? මම උත්තරේ කී දෙන්නේ කියලා. පල්ලක්ෂ කී දෙන්න බලන්න. ආර්ථික ශේය මේ ගිණුම් කරන ලාභයක්ද ගන්න නැද්ද? නෑ ආර්ථික සේවීම් කියන්නේ මොකද මේ ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැටෙන්නේ. මෙතන වාන උත්තරේ නේ කීයද කියලා? 11,50,000න් 4,70,000ක් අඩු කරන්නකෝ. කීයද උත්තරේ නේ? 0.4යි 8යි 11න් 10න් 6,80,000යි රුපියල් 6,80,000යි. හරිනේ? 6,80,000යි ගිණුම් කරන ලාභේ. ආර්ථික ශේය කියන්නේ ආරෝපිත පිරිවැයක් නේ. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැය. ප්‍රාග්ධනයේ ආරෝපිත පිරිවැය. ඊගාවට ආර්ථික ලාභය සමානයි මුළු අය භාරය ඍණ ආර්ථික පිරිවැය ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. ඒ කියන්නේ ආර්ථික පිරිවැය මුළු අය භාරය 11,50,000 රුපියල්. ඍජු පිරිවැය 4,70,000යි. ධන මේ තියෙන්නේ ව්‍යවසාය ආරෝපිත පිරිවැය. මේ තියෙන ශ්‍රමය ආරෝපිත පිරිවැය. මේ දෙකේ එකතුව තමයි ප්‍රාග්ධනය ආරෝපිත පිරිවැය. ප්‍රාග්ධනය ආරෝපිත පිරිවැය. මේ තියෙන්නේ ව්‍යවසාය ආරෝපිත පිරිවැය. ශ්‍රමය ආරෝපිත පිරිවැය. මේ දෙකේ එකතුව තමයි ප්‍රාග්ධනය ආරෝපිත පිරිවැය. 2.10යි 3.30යි 4,50,000ක් නොවේ දෙනවා. හාරලක්ෂ 5,000ක් වෙනවා. 4,50,000ක් වෙනවා. ඒ උත්තරේ 8,75,000යි. 8,75,000යි. උත්තරේ ගන්න කීයද කියලා? 2,75,000යි බලන්න. දැන් මේ දෙකේ එකතු වෙන මේ අහිමි පොලි ආදායම ධන ආර්ථික සේවීම් සමානයි ප්‍රාග්ධනය ආරෝපිත පිරිවැය. 2,00,000 right. මේ ගාන ඊගාට ලියන්න අතින් ලියන්න. පොඩ්ඩක් කටිට අවුල් ගියා ඒ ගාන. පොඩ්ඩක් පොඩි වයර් ෂොට් එකක් ගියා. මේ ගාන ලියන්න. ඉසඩ් නැමැති ව්‍යාපාරේ පහත දත්ත සපය ඇත. පහත් දත්ත සපය ඇත.
ඉසඩ් ව්‍යාපාරයේ පහත දත්ත සපයත. වැටුප් 2,40,000යි. ආර්ථික ෂය 90,000යි. ආර්ථික ෂය 90,000යි. ප්‍රවාහන සේවා 60,000යි. ප්‍රවාහන කියන්නේ බාහිරින් ගත්තේ ප්‍රවාහන සේවවලට කරපු ගේම. අහිමි වූ පොලි ආදායම 2,10,000යි. 2,10,000යි. අහිමි වූ පොලි ආදායම ණය පොලි ගෙවීම ණය පොලි ගෙවීම 50,000යි. ප්‍රාමාණික ලාභය 1,50,000යි. අනෙකුත් වියදම් අනෙකුත් එක ඍජු පිරිවැයක් ලක්ෂයයි. ශ්‍රමය ආවස්තික පිරිවැය 80,000යි. ගොඩනැගිලි කුලී 50,000යි. බාණ්ඩ රිව හරිද කියලා වැටුප් 2,40,000යි. ආර්ථිකයෙන් බාණ්ඩ ටික හරිද කියලා අයභාරය ලක්ෂ පාඩුවක් ගමු අපි ලක්ෂ 10යි. අයභාරය ලක්ෂ 10යි. ගිණුම් කරන ලාභය හා ආර්ථික ලාභය ගිණුම් කරන ලාභය හා ආර්ථික ලාභය දැක්ගල උත්තරේ ගන්න. ගොඩනැගිලි කුලී 50,000යි. 50,000යි ලක්ෂ 50,000යි. ගොඩනැගිලි කුලී 50,000යි. ගොඩනැගිලි කුලී 50,000 අනික හරිය 2,40යි 90යි 60,000යි 2,10,000යි 50,000යි 1,50,000යි ලක්ෂයයි 80,000යි 50,000යි ලක්ෂ 10යි. මේක ලක්ෂ 10යි. පග්ගාල ගන්න ගිණුම් කරන ලාභය අයභාරය ඍණ ඍජු පිරිවැය අයභාරය රුපියල් ලක්ෂ 10යි. ඍජු පිරිවැය ඍජු පිරිවැය වැටුප 2,40,000යි. වැටුප 2,40,000යි. ප්‍රවාහන සේවා 60,000යි. ලක්ෂ 2යි. ණය පොලී ගෙවීම 2,50,000යි. අනෙකුත් 3,50,000යි. වැරදුනද මට? පාන ගොඩනැගිලි කුලී 50,000යි. බාන කීයද අපි කියලා?
ඒ ඔක්කොම එකවල ලක්ෂ 5ක් එනවා නේද බලන්න. ලක්ෂ 5ක් එනවා. ලක්ෂ 5 රුපියල් ලක්ෂ 5 මේක රුපියල් කියලා දාන්න ඕනේ. මේ ලාභය එන්නේ රුපියල් ලක්ෂ 5යි අවසානයේ. රුපියල් ලක්ෂ 5යි. ඒක එකව කරාම ලක්ෂ 5යි ආවේ. ඊට පස්සේ ආර්ථික ලාභය හැදුවේ මේ හරි ලේසි. ආර්ථික ලාභය සමානයි මුළු අය භාරය අරින ඍජු ධන වක්‍ර ආර්ථික පිළිවෙල මුළු අය භාරය ලක්ෂ 10යි ඍජු පිළිවෙල ලක්ෂ 5යි වක්‍ර පිළිවෙල කියන්නේ මේ ටික ආර්ථික සේවීම 90යි අහිමි පොලි ආදායම එදේකට ලක්ෂ 3යි 4,50,000යි 4,50,000යි හරිනේ ලක්ෂ 3යි 4,50,000යි 5,30,000යි 5,30,000යි මෙතන එනවා දසලක්ෂ 30,000ක් ලක්ෂ 10න් දසලක්ෂ 30,000 කට ගන්න ඍණ 30,000යි ඍණ 30,000යි වරහන් කරන්න අතරින් ලකුණු දාන්න ආර්ථික ලාභය ඍණ 30,000යි වරහන් කරලා පෙන්වන්න අතරින් ලකුණු දාන්න ආර්ථික ලාභය ඍණ 30,000යි හරි එන ටියුට් එකට දැන් දිගටම ගණන් ඇතිලා මේ පොතේ දවස් දෙකයි ලබන සතියයි ඊගා සතිය උපරිම ටියුට් එකේ ඉවරයි. ටක් ගාලා කටි මේ ගාන දාන්න දැන් ඉස්සරහට උඩ ගණන් ටික මට දෙන්න තියෙන්නේ. අද අපි 16 17 18 19 වෙනකම් පිටි ඉවර කරනවා. 19 වෙනකම් අද ඉවරයි. ඊට පස්සේ දිගට මේම තියෙන්නේ. බොහිට ලබන සතියෙන් ඊගා සතිය මේක ඉවරයි. පඩබාන කටි 15 වෙනි පිටුව. දැන් මේ සතියේ මම ටියුට් සෙට් එක හදනවා. අපේ දවස් කලින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් ටියුට් යවන්නේ පහු වෙන හින්දා. මේ සතිය ඉවරයි ලබන සතිය කරන්න එහෙම දෙන්න බෑනේ. ඒතර ප්‍රශ්න ඇති වෙනවනේ. ඒතර මම ඔබට නන් ටික දාන්න කියනවා. ඒතකොට දාන්න ටියුට් එක එවනවා. එක එක ප්‍රදේශ වලට මං කියන අහවල් ප්‍රදේශ එවනවා ගන්න කියලා හරි පුතේ මේ බලන්න ටක් ගාලා 15 වෙනි පිටුවේ මේකේ ගිණුම් කරන ලාභය හොයන්න ටක් ගන්න 15 වෙනි පිටුවේ අභ්‍යාසය කරන ටක් ගන්න එතනම ගිණුම් කරන ලාභය හොයන්න ටක් ගාලා ගන්න ඍජු පිටි මේ ඉක්මන ගණ කට්ටිය ගිණුම් කරන ලාභය ගන්න. ස්ටේහාර උත්තර දාන්නකෝ දන්නේ නැනේ. කෝ අසින්සලා එයත් උත්තර දාන්න අසින්සලා නේද උත්තර දාන්නු ඈ හරි හරි සෙලෙක්ට් නේ උත්තර කියලා බාන පුතේ උත්තර කොහොමද කියලා බානකෝ මේ අහින පුතේ දැන් මේක වෙන පොඩි වෙනසක් තියෙනවා මෙයාට ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා XYZ කියලා XYZ කියලා මේ මිතන්න ඔබගේ තාත්තට දැරණිය කළ අක්කර දෙකක ඉඩමක් තියෙනවා ඒකේ තේ වවන්නත් පුළුවන් රබර් වවන්නත් පුළුවන් පොල් වවන්නත් පුළුවන් ඔබගේ තාත්තට ඇහැලියගොඩ ඉඩමක් තියෙනවා කොස්ගම ඉඩමක් තියෙනවා තේ රබර් පොල් වවන්න පුළුවන් නේද මොනවාද වගාවන් තුනක් කරන්න පුළුවන් ඔබගේ පියතුමාට විස්සර ටවුන් එකේ ගොඩනැගිල්ලක් තියෙනවා ගාමන්ට් එකක් දාන්න පුළුවන් ටියුෂන් පන්තියක් දාන්න පුළුවන් ටෙක්ස්ටයිල් එකක් දාන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා ඒක තමයි XYZ කියන්නේ ව්‍යාපාර අවස්ථා තුනක් තියෙනවා මෙයා තෝරාගෙන තියෙන X කියන එක. තේ රබර් පොල් වවන්න පුළුවන් වුණාට වවන්නේ තේ. තෝරන් තියෙනවා. ඒකේ මුළු අය භාරය බලන්න. මුළු අය භාරය 2,50,000යි.
පිරිළමේ මාතේ කතා කරන බාහිර කරපු වියදම් ටික කීයද පුතේ? බාහිර කරපු වියදම් ටික කීයද? ඔතන දාන්න. කීයද දාන්න? හරි. ඔතන දාන්න. බාන කතා කරන්නේ ඈ? ඔව් බාන පුතේ බාහිර කරපු වියදම් ටික කීයද? අමුද්‍රව්‍ය වියදම් බාහිර කරපුවානේ ඍජු පිරිවැය කියන්නේ ඒකනේ. අමුද්‍රව්‍ය බාහිර කරපු වියදම් ටික කීයද? 80000යි. අමුද්‍රව්‍ය වලට. රක්ෂණ සේවා බාහිරින් 8000යි. 8000යි. වැඩුප් බාහිරින් 90000. වැඩුප් කියන්නේ බාහිරින් ගත්තේ ශ්‍රමිකයන්ට වැඩුප් ගෙවීම 90000යි. ඉන්ධන 28000යි. වල මෙරි කවුරුන්ද? 28000යි. ණය පොලේ ගෙවීම කීයද? 25000යි. ඉතින් ඔක්කොම බාහිරින් ගත්තේ ඒවනේ. කීයද පුතේ? 53යි 53යි 143යි 150 143යි 151යි 231යිද බලන්න 231යි 231000යි 231000 දැන් මෙතන කට්ටියට මොනවාරි බිඳුව ලවුලක් කියලා තියෙන සමහර අයට ගන්නකොට බානකො මේ බාන මේ සියල්ල බාහිරින් ගත්තේ ඒවා මේ බාන පළවෙනි එක මේ ඍජු පිරිවැය කියන්නේ බාහිරින් ගත්තේ සම්පත් වලින් කරන ගෙවීම. ඒක අමුද්‍රව්‍ය කියන්නේ බාහිරින් ගත්තේ අමුද්‍රව්‍ය වලට. රක්ෂණ සේවා 8000යි බනේ 90000යි. බාහිරින් ගත්තේ ශ්‍රමය සඳහා වැඩුප් ගෙවීම. ඉන්ධන බාහිරින් ණය පොලී බාහිරින් ගත්තේ ඒවා 25000යි. 253යි 53යි 90000යි කියන්නේ පුතේ 143යි 143යි 151යි 231යි 231000යි. අවසානයේ මේ ලාභේනවා පුතා කීයක්ද? රුපියල් 19000. රුපියල් 19000ක් වෙනවා. රුපියල් 19000ක් වෙනවා. ඊතා වැදගත් ඊගාවේ කහගන්න. ඊගාවේ කහගන්න. කවුරු පිරිනමේ මාත් එක්ක කතා කරන්න කවුරු කතා කරන්නේ? ඉදුරංග මොකද මෙයාට ව්‍යාපාර අවස්ථා කීයක් කරන්න පුළුවන්ද? 3ක්. 3 මොනවද අවස්ථා 3? x එකයි y z නේද? ඔව් සර්. x වල ගිණුම් කරන ලාභය කීයද මට කියන්න. x වල ගිණුම් කරන ලාභය කීයද? දැන් ආවේ 19000යි. y වල ගිණුම් කරන ලාභය කීයද? 28000යි. 28000යි. z වල ගිණුම් කරන ලාභය 30000යි. එතකොට ඇත්තටම දැන් මේ වань මෙයාට ව්‍යාපාර අවස්ථා කීයක් කරන්න පුළුවන්ද? හරි. වෙන කෙනෙක් කතා කරමු අපි. හරි පුතේ. ආශෙන් ඉන්නවද? ආශෙන් කතා කරන්න. පුළුවන් කතා කරන්න. ආශෙන් පුළුවන් කතා කරන්න. ඔව් හරි. දැන් මෙයාට ව්‍යාපාර අවස්ථා කීයක් පුළුවන්ද පුතේ? 3යි සර්. 3යි. මෙයා x කරා නම් ගිණුම් කරන ලාභය 19000යිනේ. මේක 20000යි. මේක 30000යි. එතකොට මෙයාට හොඳම අවස්ථාව කොකද? ඉසෙඩ් එතකොට අපි මේ ගන්නේ අවස්ථාව තුනමද එකයිද ගන්න මේකේ? එකයි සර්. එකයි. මේ වෙනුවෙන් කැප කරපු හොඳම අවස්ථාව මේක නේද? ඔව් සර්. ඔව් එහෙනම් දැන් අපිට භූමි ආරෝපිත පිළිවෙත් දීලා තියෙනවද ඔකේ? දීලා තියෙනවද බදුකුලි ආරෝපිත බදුකුලියක් දීලා තියෙනවද ඔකේ? නෑ සර්. නෑ. ආර්ථික සේවීමක් දීලා තියෙනවද? නෑ සර්. නෑ. ශ්‍රමය ආරෝපිත පිළිවෙත් දීලා තියෙනවද? ඒත් නෑ සර්. නෑ. දැන් දීලා තියෙන ව්‍යවසාය ගැන විතර එකයි. ව්‍යවසායට අවස්ථා තුනක් තියෙනවා. මෙයාගේ ප්‍රාමාණික ලාභය රුපියල් කීයද පුතේ? 30000යි සර්. 30000යි. හරි හරි එච්චරයි. ඒතර අපි මේ වෙනුවෙන් කැපලා මේ දෙකම ගන්නේ හොඳම අවස්ථාවේ ලාභය. ඒතර මෙතන පේනවා බලන්න. ආර්ථික ලාභය සමානයි. මෙතන ආවන 19000ක් ආර්ථික ලාභය සමානයි. මුළු අය භාරය වෙනව දන්නවා සමීකරණය ආර්ථික පිළිවෙල. මුළු අය භාරය රුපියල් 250000යි. මේ පිළිවෙල රුපියල් 231000යි. 31000යි. කැප කරපු හොඳම මේක වෙනුවෙන් කැප කරේ හොඳම අවස්ථාව මේක. ඇත්තටම පාඩුවක් විතර තියෙන්නේ.
30,000ක ලාභ ගන්න පුළුවන් එක තමයි 19,000ට ඇවිල්ලා තියෙන්නේ. මේක 30,000යි. අවස්ථා තුනෝනේ මේ ගන්නේ හොඳම අවස්ථාවේ වටිනාකම. 2,61,000යි. රුපියල් ඍණ 11,000ක පාඩුවක් තියෙන්නේ. 11,000ක පාඩුවක් තියෙනවා. 11,000ක පාඩුවක් තියෙන්නේ. හදාගන්න එක. මේ තියෙන්නේ මේ තුනම ගන්න ඕනේ නැහැ. තෝරාගත හැකි ව්‍යාපාර අවස්ථා තුනක්. මෙයා මේක වෙනුවෙන් කැපකර ප්‍රාමාණික ලාභය මේක. මේක පාඩුවක් තියෙන්නේ. ටක් ගාලා ලියා ගන්න. ඔක ලියා ගන්නකො වඩාත් තේරුම් ගනිවි. පොටගාල ගන්න හදා දැන් ගණන් හදන් තියෙන්නේ. 16 වෙනි පිටුවේ මේ KLM ව්‍යාපාර තුන කරන් ටක් ගාලා හොයන්න. KLM හොයපු කට්ටිය ඊගාවට 17 වෙනි පිටුවේ මේ ගාන හදන්න. මේන බක් ගණන් පටපට ගාලා යන හැටි. 17 වෙනි පිටුවේ ගාන හදපු කට්ටිය 18 වෙනි පිටුවේ ගාන හදන්න. අද ඉතින් ඉවර වෙන්නේ. තා පොඩ්ඩයි හෙටත් ලබන සතියේම තමයි දිගටම මේ අභ්‍යාසය ඊට පස්සේ තියෙන්නේ. අපිට මේ මාසයේ අන්තිම සතියේ වෙද්දී වෙනදමල තත්ත්ව බලන් ගන්න පුළුවන්. මේ අභ්‍යාස තියෙන දිගටම කරන්න දැන්. දාසෑමිනි පිටුවේ KLM ව්‍යාපාරය කරන්න. K නැමැති ව්‍යාපාරයේ L සහ M නැති විකල්ප අවස්ථා තියෙනවා. රග්ගල් දාන්න ආර්ථික ලාභය ප්‍රාමාණික ලාභය දාන්න. ඒ ධනුෂ්ක වෙන්න උත්තර දාන්න ඕනේ. අද මොකද උත්තර? දාන්න උත්තර දාන්න. ජනිත් උත්තර දාන්න. වෙනදා කතා බතා කරනවා උත්තර දාන්න. ජනිත් උත්තර දාන්න. රවින්දු වෙනදා ඉස්සර හොඳට උත්තර දානවා. දැන් දාන්නද? රවින්දු ජනිත් උත්තර දාන්න අද. ටක් ගාලා දාන්න. 16 වෙනි පිටුවේ ගාන හරියට හදපගෙන 17 වෙනි පිටුවේ ගාන හදන්න. 17 වෙනි පිටුවේ ගාන හදපගෙන 18 වෙනි පිටුවේ එක හදන්න. දානවද? 16 වෙනි උත්තරේ දාන්න. කෝ ජනිත් උත්තරේ දාන්නකෝ. රවින්දු ලස්සන නම උත්තර දාන්න. ආසින්සලා හොඳයි අන්නේම දාන පුති උත්තර. කෝ මේ තමයි සත්‍ය කනේ. රවින්දු උත්තර දාන්නකෝ. ධනුෂ්ක උත්තර දාන්න තේරුම් නැත්නම් කියන්න. ඔය සහන් නැද්ද අද? සහන්. ධනුෂ්ක උත්තර දාන්න. සහන් රොමේෂ් නැද්ද? කෝ ෂෙයාර උත්තර දෙන්නේ නැහැ මේකට. දාන්න. සුපුනී දැම්මද උත්තර? දැම්ම නේද?
ධනුෂ් හරිද? ජනිත් දාන උත්තරේ කම්මැලි වෙන්න දාන්න. කොහොම නිලබුල් උත්තරේ දාන්න. කතා කරන්න අමාරු නම් උත්තරේ දාන්න. නිලබුල් උත්තරේ දාන්න. ගයින් නැද්ද අද? නෑ නේද? නිලබුල් උත්තරේ දාන්නකෝ. හරි ගිනුම් කරන ලාභය අයබාරය එන්නේ 1,50,000යි. නිලබුල් උත්තරේ දාන්න. ඍජු පිරිවැය වැඩුප 40,000යි. ආරක්ෂණ වේදම් 15,000යි. කියන්නේ 55,000යි. අමුද්‍රව්‍ය 60,000යි. 55,000 60,000 කියන්නේ 1,15,000යි. වෙනත් 15,000යි. 1,30,000යි ඔක්කොම. ගිනුම් කරන ලාභය දාලා තියෙනවා. මෙතන 1,30,000යි. මේ රුපියල් 1,30,000යි. ගිනුම් කරන ලාභයනේ රුපියල් 20,000යි. ගිනුම් කරන ලාභය රුපියල් 20,000යි. ආර්ථික ලාභය මුළු අයභාරය ඍජු ධන වක්‍ර පිරිවැය මුළු අයභාරය රුපියල් 1,50,000යි. අඩු කරන්න ඍජු පිරිවැය 1,30,000යි. වක්‍ර වේයය කීයද? ඉදන එක ලාභේ. මෙයාට ව්‍යාපාර අවස්ථා 3ක් තියෙනවා. කවුරුහරි ළමයි කතා කරන පිළිවෙල මාත් එක්ක. පුතේ මේ තුනමද ගන්න කාටද තේරුම් නැත්නම් මට කියන්න. කවුද කතා කරන්නේ? අසින් ඡන්දේ මිහිඳු කතා කරන මාත් එක්ක. මිහිඳු ඔව් සර්. දැන් මෙයාට ව්‍යාපාර අවස්ථා කීයක් තියෙනවද පුතේ? 3යි. කේවල ගිණුම් කර ලාභය කීයද? 1,50,000. නෑ කේවල ගිණුම් කර ලාභය. 20,000. නෑ මේ ලක්ෂ 2යි. නෑ ගිණුම් කර ලාභය රුපියල් 20,000යි. අපට අය වුණා රුපියල් 20,000යි. එල් වල ගිණුම් කර ලාභය කීයද? 12,500. 12,500යි. එම් වල ගිණුම් කර ලාභය 7,500යි. මට කියන්න අපි මේ ගන්නේ මොකද? අවස්ථා තුනද හොඳම අවස්ථාවද? හොඳම අවස්ථාව. ඔව් දැන් මේ මම ඔයාගෙන් අහන මේ ප්‍රශ්නේ මේ වෙලාවේ තමන්ගේ ශ්‍රමයේ ආරෝපිත පිළිවෙත් දීලා තියෙද පුතේ මේ ගානේ? නෑ. නෑ. භූමිය ආරෝපිත පිළිවෙත් දීලා නෑ. නෑ. දීලා තියෙන මොකද? ව්‍යවසාය ආරෝපිත පිළිවෙත් ප්‍රාමාණික ලාභය විතරයි. ඒකෙන් ගන්නේ මේ අවස්ථා දෙකමද හොඳම අවස්ථාවද? හොඳම අවස්ථාව. හොඳම අවස්ථාව. මෙයා K වෙනුවෙන් කැපරම හොඳ අවස්ථාව මොකද්ද? L. L. එහෙනම් ඒකේ ලාභය ගන්න. නේද කීයද? 12,000 හරි 12,500. හරි පුතේ හරි 12,500යි. ඒ කියන්නේ 1.42යි 500. බන් ලාභය කිව්දාද කියන්නේ? 7,500. රුපියල් 7,500යි. ගිණුම් කරන ලාභය 7,500. ලාභයි. ධන ලාභයක් තියෙනවා. තව එක ගානක් කරලා අපි ඉවර කරමු. ඊගා ගාන ඔබ තනියෙන් හදා ගන්න. පිටුවංග 17 ගාන හදන්න. දන්නවද? දෙකට මොනවද හිතාද? අන්නේම හදා ගන්න පුතේ. අපිට අක් ගාලා හදාගමු 17 එකත් හදන්න. දැන් පැහැදිලිනේ මේක පට්ට ලේසිනේ. ගණන් කීපයක් ඇදුවාම ලේසි මේක. දැන් දිගටම පුතේම අභ්‍යාසය යන්නේ. අර මුල්ලි තමයි පොඩ්ඩක් එකතන රැඳුනේ. දිගටම අභ්‍යාස කරගෙන යනවා. මේක ලාභයක් මේ අධි ප්‍රාමාණික ලාභයක්. මම මේ වචනේ කියලා දෙන ලබන සතියේ. පොඩි කරුණක් ඒක. 17 වෙනි පිටුවේ ගාන. W කියන ව්‍යාපාරයට XY කියලා විකල්ප දෙකක් තියෙනවා. W වල අයභාරය 2,10,000යි. W වල අයභාරය 2,10,000යි. රුපියල් 2,10,000යි. ඒකේ ඍජු පිරිවැය එනවා. වැටුප 1,20,000යි, පොලි 20,000 1.40යි, 1.80ක්.
1.80. මං කෙටියෙන් ලියනවා රුපියල් 1,80,000. මේකේ ගිණුම් ගන්න ලාභය රුපියල් 30,000යි. බලන්න හරිද කියලා? 30,000යි. මුළු අය භාරය රුපියල් 2,10,000යි. ඍජු පිරිවැය 1,00,000 රුපියල් 1,80,000යි. L හා M කියන දෙකෙන් එකතුව බලනකො. නෑ W X වල ලාභය 40,000යි. Y වල ලාභය 20,000යි. X ගන්න 40,000. මානේ එකේ 2,20,000යි. වෙන 10,000 බන්දාල් දෙන්නේ. වෙන 10,000යි. බාන ඍණ බාන 17 වෙනි පිටුවේ ආර්ථික ලාභය කීයද කියලා. X වල ලාභය 40,000යි. ඔක්කොම දාලා තියෙන 30,000 කියලාද? ඈ? සර් රුජුපියරේ ලක්ෂ 2යි නෙමෙයිද? බලමු ඍජුපිරිවැය ලක්ෂ 2ද? 1.20යි 1.40යි. ඔව් දෙකයිනේ. කෙනෙක් කියන්නේ හරි ඔයාලා හරි මට එකතු කිරීමේ වරදක් ආවා. හරි. අයභාරය නෙමෙයි සර් 2,00,000. මේ ඍජු පිරිවැය 2,00,000. හදිසියට හරි. එතකොට මේක 210යි මේක 200යි. උත්තරේ 10,000 ඉන්නේ. මේක ලක්ෂ 2යි. මේක ලක්ෂ 2යි. එතකොට 2.40ක් කියන්නේ. හරි. ඒ 30,000න් දාලා තියෙන්නේ. හරි. හරි පුතේ හරි. දැන් මට වැරදිනේ ඒවත් ඔබ හදනවානේ. හරි. එම කරමු. 10යි. ඊගාවෙක අපි ඊගාදස්සේ හදමු. ඔබ දැන් මේ ගිහිල්ලානේ. පිටුවංක 18 එක ඔයගොල්ලෝ හදා ගන්න ඈ. 18. ආයේ ගණන් ටික මුලින්ම බලා ගන්න. මේ තියෙන මේ විභාග ප්‍රශ්න උත්තර ලියන කට්ටිය. මේ විභාග ප්‍රශ්න වලට මේ 2004 එකක් තියෙනවා. මේ විභාග ප්‍රශ්න අපි කතා කරමු ඊගාදස්සේ. මේ 2006 එකත් ඒක බලමු. අපි අද ගොඩක් කතා කරා එහෙනම් ඈ. එතන මං ටියුට් ගන්න ඔයගලන් තොරතුරු දන්නවනේ. තොරතුරු දන්නවන්න. හරි. එහෙනම් ජය වේවා.